අපි වෙමු සීලක බොදු දරුවෝ. දරුවනේ අපි සාකච්ඡා කරමින් හිටියේ ශාසන ඉතිහාසයේ විෂයේ 10 වෙනි පාඩම සම්බන්ධව. මේ පාඩමේ අපි ඉතාම වැදගත් අවස්ථාවක් සාකච්ඡා කළා. අපේ දරුවන්ට මතක ඇති. අපි කතා කරා මහින්දාගමනය සම්බන්ධව. මේ මහින්දාගමනය සම්බන්ධව මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කිරීම, එහෙම නැත්නම් බුද්ධ ශාසනය පිහිටුවීම කියන්නේ කුමක්ද? ශාසනයේ මුල් බැස ගැනීම, ඒ පිහිටුවන්න කටයුතු කරපු ආකාරය කොයි ආකාරයට සිද්ධ වුණේ කියන එක සම්බන්ධව අපි ඉගෙන ගත්තා. එහෙමනම් දරුවනේ අද මේ මොහොතේ අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ බුද්ධ ආගම රජයේ ආගම වීම. බුද්ධ ආගම රජයේ ආගම වීම. ඒක සරලව කියනවා නම් රාජ්‍ය ආගම බවට පත් වුණේ කොයි විදිහටද? ඒත් එකම රජයත් බුද්ධ ආගමත් අතර ඇති වූ සම්බන්ධය කොයි වගේද? ආගම හා රාජ්‍ය අතර ඇති වූ සම්බන්ධය කොයි වගේද කියන එක තමයි මේ පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ දරුවෝ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ. දේවානම්පියතිස්ස රාජ්‍ය සමය. මිහිඳු හාමුදුරන්ගෙන් පළවෙනිම මේ රටේ බණහන්නේ තිස්ස කියන රජුරෝ. රටේ රජුරෝ තමයි පළවෙනි බෞද්ධ බවට පත් වෙන්නේ. ඒතර බලන්න රජු බෞද්ධයෙකු වීම තුලින් රාජ්‍ය බෞද්ධ බවට පත් වෙනවා. ඒක හොඳටම අපිට පැහැදිලිව පේන අවස්ථාවක්. මොකද බුද්ධ ආගම අපේ රටට ලැබෙන්නේ රාජතාන්ත්‍රික ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. මේ කාලයේ ಭಾರತ දේශය එහෙම නැත්නම් ඉන්දියාවේ අධිරාජ්‍යයක් ගොඩනැගෙමින් තිබුණා. ඒ ගොඩනැගුණු අධිරාජ්‍ය තමයි ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පාටලීපුත්‍රයේ කේන්ද්‍ර කොටගත් මගධ රාජ්‍ය. මේ රාජ්‍ය විශාල අධිරාජ්‍යයක් බවට ගොඩනැගිලා තිබුණා. මේ රාජ්‍යයේ අනුග්‍රහය, මේ රාජ්‍ය ආශිර්වාදය අපේ රටේ ගොඩනැගෙමින් තිබුණු මධ්‍යගත පාලනයට අවශ්‍ය වුණා. ඒ අනුව තමයි තිස්ස රජුරුවත් තමන්ගේ රාජ්‍ය පදවි ප්‍රාප්තිය සමග අශෝක අධිරාජ්‍යයාගේ පාටලීපුත්‍රයේ රාජ සභාව වෙත දූතයන් යවන්නේ. ඒතර මේ දූත ගමන රාජතාන්ත්‍රික සම්බන්ධතාවක් ඇති වූ ප්‍රධාන අවස්ථාවක්. එහි ප්‍රතිඵලයක් විදිහට ධර්මාශෝක මහධිරාජ්‍යයා පණිවිඩයක් කියවනවා. ඒවන් නිකන් නෙමෙයි. රාජ කකුද බහණ්ඩත් එක්ක මෞර්ය ක්‍රමයේ අභිෂේකයක් සමග අපේ රටේ පෙර පාඩමෙත් මම සඳහන් කරා, මතක ඇති අපේ දරුවන්ට යෂ්ටියක් පිළිගැන්වීමෙන් තමයි රාජ්‍ය අභිෂේකය සිද්ධ වුණේ. රජ අභිෂේකය සිද්ධ වුණේ. ඒතර මේ යෂ්ටියක් පිළිගැන්වීමෙන් පමණක් මේ රාජ්‍ය අභිෂේකය සිදු කිරීම එතරම් ගැළපුණේ නැහැ. ඒ නිසා මේ සඳහා ශාස්ත්‍රීය වංශයට උචිත පරිදි ක්‍රමානුකූල අභිෂේක චාරිත්‍ර සමුදායක අවශ්‍යතාව දැනුණා. ඒ අනුව තමයි අශෝක අධිරාජ්‍යයා ඒ අවශ්‍ය කරන පංචකකුද බහණ්ඩ සමග ඒ අවශ්‍ය කරන දූතයින්ද සමග අපේ රටට දහම් පණිවිඩයක් එවන්නේ. මම බුදුන් දහම් සඟුන් සරණ ගියෙමි. ඔබද බුදුන් දහම් සඟුන් සරණ යන්න කියන පණිවිඩය එවන්නේ. ඊට නොබෝ කලකින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා ලක්දිවට වැඩම කරන්නේ. එහෙනම් දරුවනේ රජුයි පළවෙනිම බෞද්ධ බවට පත් වෙන්නේ. රාජ්‍ය අනුග්‍රහය බුදුදහමේ චිරස්ථිතියට, ස්ථීර භාවයට, බුද්ධ ශාසනයේ පැවැත්මට අත්‍යවශ්‍ය වුණා. කිසිම රටක නොවුණු ආකාරයේ රාජ්‍ය හා බුදුදහම අතර සම්බන්ධයක් ඇති වුණා. මේක කිසිම රටක වුණේ නැහැ. විශේෂයෙන්ම බෞද්ධ අධිරාජ්‍යයක් ගොඩනැගෙන්නේ ඉන්දියාවේ අශෝක කාලේ. බෞද්ධ අධිරාජ්‍ය. නැත්නම් රජයේ ආගම බවට බුදුදහම පත් වෙන්නේ අශෝකගේ කාලේ. හැබැයි ඊට පෙර කිසිම අවස්ථාවක ಭಾರತයේ එහෙම එකක් සිදු වුණේ නැහැ. බුදුහාමුදුරු වැඩ ඉන්න කාලෙවත් එහෙම වුණේ නැහැ. දැන් මගධය ගත්තොත් මගධේ මහාවීර ජෛනත් හිටියා, බුදුහාමුදුරුත් වැඩ හිටියා. කොසල් රටෙත් එහෙමයි. එතකොට බුද්ධ කාලේවත් නොආකාරයේ රජයේ ආගම බවට පත් වුණේ බුද්ධ ආගම අශෝක චක්‍රවර්තීන්ගේ සමයේ. හැබැයි ලක්දිව
මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් සමගම රජයේ ආගම බුද්ධ ආගම බවට පත් වුණා. අපි ඉගෙන ගත්ත අපේ දරුවන්ට මතක ඇති ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගම් තිබුණා. බ්‍රාහ්මණ ආගම, ජෛන දර්ශනය, ඒත් එක්කම නිගණ්ඨ ආදී පරිබ්‍රාජක ආදී දේවල් ಭಾರತೀಯ වෙනත් ආගම්. ඒ අතර රජය ප්‍රධාන වශයෙන්ම සැලකුවේ බ්‍රාහ්මණ ආගමට. මොකද රජුගේ පුරෝහිත තනතුර දැරුවේ ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණේ. බ්‍රාහ්මණ ආගමත් එක්ක අත්‍යන්ත බැඳීමක් තිබුණා. එහෙම බැඳීමක් තිබුණ අවස්ථාවක තමයි බුදුදහම ලංකාවට සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ සම්ප්‍රාප්ත වීමේ ප්‍රතිඵලයක් විදිහට අර ආගම් අභිභවා. ඒ ආගම් වලට බුද්ධ ආගමට අභියෝග කරන්න නැත්තම් මේ අලුතෙන් ආපු ධර්මදූත කණ්ඩායම් වල ඒ ධර්ම ව්‍යාප්තියට අභියෝග එල්ල කරන්න නැත්නම් මේ මාර්ගය වළක්වන්න තරම් ශක්තියක් හෝ සංවිධානගත බවක් නොතිබෙන්නට ඇති. කොහොම වුණත් රජු බෞද්ධයෙක් වීම හරහා රටේ පුරවැසියන් බෞද්ධයන් බවට පත්වීම නොවැළැක්විය හැකි හේතුවක්. ඒ අනුව ශීඝ්‍රයෙන් බුදුදහම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. එතකොට බුදුදහමට අවශ්‍ය කරන ප්‍රධානම ශක්තිය සපයන පාලකයා බවට පත් වෙන්නේ අපේ දේවානම්පියතිස්ස මහරජතුමා. දෙවන පෑතිස් දේවානම්පියතිස්ස මහරජතුමා. ඔහු තමයි අපේ රටේ ප්‍රධානම බුද්ධ ශාසනය රාජ්‍ය ආගම් බවට පත් කරන පාලකයා. දෙවන පෑතිස්. දේවානම්පියතිස් දෙවන පෑතිස්. දෙවියන්ට ප්‍රිය වූ, ඒතර පාලකයා දෙවියන්ට ප්‍රිය වූ චරිතයක් බවට පත් වුණා. දෙවියන්ට ප්‍රිය වෙන්න නම් දරුවනේ තියෙන්න ඕන ගුණයක්. අපි දන්නවා සක්‍රදේවේන්ද්‍රයා මාතලී දිව්‍ය පුත්‍රයාට සඳහන් කරනවා. ධම්මේන ධාරා පෝසෙන්ති තන් නමස්සාමි මාතලී නේද? ධම්මේන ධාරා පෝසෙන්ති තන් නමස්සාමි මාතලී. දෙවියන් පවා වඳින්නේ, දෙවියන් පවා ප්‍රිය වෙන්නේ ධර්මානුකූලව ධර්මානුධර්ම පටිපන්නව ජීවත් වෙන කෙනාට. රජුත් ධර්මානුකූලව ධර්මානුධර්ම පටිපන්නව හිටියොත් තමයි ඔහුගේ අභිධානයට ගැලපෙන පාලකයෙක් බවට පත් වෙන්නේ. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජුරුවන්ගේ ප්‍රධාන අනුශාසක බවට පත් වෙනවා. රජු මිහිඳු හාමුදුරුවෝ කෙරෙහි අත්‍යන්ත ප්‍රසාදයක් ජනිත කරගන්නවා. ඒ නිසා රජු හා මිහිඳු හාමුදුරුවෝ අතර හොඳ සම්බන්ධතාවක් ගොඩ නැගෙනවා. රජු සහ භික්ෂූන් වහන්සේලා අතර ඇතිවන මේ අත්‍යන්ත බැඳීම නිසා මීට පෙර ප්‍රාග් බෞද්ධ යුගයේ ලක්දිව පාලනයේ අනුශාසක ධූරය දරූ බ්‍රාහ්මණ ආධිපත්‍ය වෙනුවට බෞද්ධ මූලධර්ම රාජ්‍ය අනුශාසකත්වයට පත් වෙනවා. බ්‍රාහ්මණීන් දක්වපු අධිකාරී බලය වෙනුවට ප්‍රජාතාන්ත්‍රික ඒත් එක්කම විශාල වශයෙන්ම මානව හිතවාදී දර්ශනයක් රාජ්‍ය පාලනයේ මූලධර්ම බවට පත් වෙනවා. ඒ අනුව මනුස්මෘති ආදී හින්දු මූලික ග්‍රන්ථයන්ට වඩා අපේ ත්‍රිපිටකාගත බුද්ධ වචනය අනුව රාජ්‍ය පාලනය කරන්න අපේ රටේ පාලකයෝ කටයුතු කරනවා. රාජ්‍ය පාලකයෙක් තුල තිබිය යුතු ලක්ෂණ මිහිඳු මහරහතන් වහන්සේ බාගදා කියලා දෙන්න ඇති තිස්ස රජුරවන්ට නේද? මොකද තිස්ස රජුරෝ මිහිඳු හාමුදුරුවෝ අනුශාසකත්වයේ තබාගෙන කටයුතු කරනකොට මේ රාජ්‍ය පාලනයට අවශ්‍ය මූලධර්ම, රාජ්‍ය පාලනයක් නිවැරදිව ගෙන යන්නේ කොහොමද? ඒ රාජ්‍ය පාලනය මනුෂ්‍යයාට හිත වැඩ පිණිස හිතයිශී විදිහට කොහොමද කරන්නේ කියන එක වැදගත් වුණා. මොකද බෞද්ධ දෘෂ්ටිය අනුව රජුට බලය ලැබෙන්නේ දෙවියන්ගෙන් නොවේ. හැබැයි Hindu මූලය අනුව රජු යනු දෙවියෙක්. දෙවියන්ගේ මූලයක්. හැබැයි බෞද්ධ මූලය අනුව ජනතාව විසින් තමයි රජුපත් කරන්නේ. මහා සම්මතෝ මහරජා අග්ගඤ්ඤ සූත්‍රය අපේ දරුවෝ ඉගෙනගෙන තියෙනවා. දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රය. මහා සම්මතෝ මහරජා. මහා සම්මතේ, මහා ජනතාවගේ සම්මතේ පාලකයා බවට පත් වේ. ඒතර ඔහුගේ කාර්යය උනේ ජන රංජතීති රාජා. ජනතාව සතුටටපත් කිරීම, රංජනය කිරීම. ඒතර බෞද්ධ මූල ධර්මානුව මානව හිතවාදී,
ජනහිතවාදී ජනතාවාදී දෘෂ්ටියක තමයි රාජ්‍ය පාලනය තිබුණේ. ඒකට අවශ්‍ය අනුශාසකත්වයේ දුන්නේ අපේ මහා තෙරුන් වහන්සේලා. අපේ මහා තෙරුන් වහන්සේලා. එතකොට කාලබුද්ධ රක්කිත හාමුදුරුව වෙන්න පුළුවන්. අපේත් එක්කම විශාල වශයෙන් අපේ බලගම්බා රජුරන් කාලේ තිස්ස හාමුදුරුව. මහා ඒ විශාල වශයෙන් සංඝ පිරිස් තමයි රජුරුවන්ගේ අනුශාසක බවට පත් වුනේ. සංඝමිත්‍ර හාමුදුරුව වෙන්න පුළුවන්. ඒතර බලන්න පැහැදිලිව පේනවා රාජ්‍යත් බුදුදහමත් අතර අත්‍යන්ත බැඳීමක් ඇති වුණා. රාජ්‍ය ආගම බුද්ධාගම බවට 19 වන සියවස දක්වා අපි අඛණ්ඩව අරගෙන ආවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට අපි අඛණ්ඩව ඒක ගෙනාවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 19 වන සතවර්ෂයේ දක්වා අපි ඒක ගෙනාවා. බ්‍රිතාන්‍ය පාලන කාලයේ තමයි මේ රාජ්‍ය ආගම බුද්ධාගම බව ඇත්තේ 19 වන සතවර්ෂයේ. බ්‍රිතාන්‍ය පාලනය විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1815 කන්දු රට ගිවිසුම අසං කිරීම තුලින් ඒත් එක්කම බ්‍රිතාන්‍යයන් විසින් බ්‍රිතාන්‍ය කිරීටයේ සමස්ත භූමි භාගයම යටත් විත්‍යා බවට පත්වීම තුලින් අපේ රටේ අර සම්බුද්ධ ශාසනයට තිබුණු තැන බුද්ධ ශාසනය හා රාජ්‍ය අතර තිබුණු අත්‍යන්ත බැඳීම ගහට පොත්තමින් තිබූ සම්බන්ධය දුරස් වෙනවා. රාජ්‍ය පාලනයේ බුද්ධාගම වියුක්තව ගැනීම නිසා තමයි අර්බුද රැසකට අපේ රට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මොකද වෙනත් රටවල් වල විශේෂයෙන්ම යුරෝපයේ රාජ්‍ය පාලනයත් එක්ක ආගම සම්බන්ධ වුණා. විශේෂ ශුද්ධ රෝම අධිරාජ්‍ය තුල ආගම හා අධිරාජ්‍යයත් එක්ක සම්බන්ධයක් තිබුණා. හැබැයි එහි අනුශාසකත්වයේ දරු ඒ කතෝලික ආධිපත්‍ය තුල ඒ අය තමන්ගේ භූමි භාග භූමි ප්‍රදේශ විශාල කර ගැනීමට යුද්ධය අනුමත කළා. හැබැයි බුදු දහම කිසිසේත් අනිකාගේ භූමිය අත්පත් කර ගැනීම, අනිකා සතු වස්තු අත්පත් කර ගැනීම, අනිකාගේ නිදහස අහිමි කිරීම කිසිසේත් අගය කළේ නැහැ. ඒතර බෞද්ධ දේශපාලන මූලධර්මයේ ඉතා මානවවාදී මානව දෘෂ්ටියක තමයි පිහිටා තිබුණේ. අපේ රටේ පාලකයන් කොච්චර හැකියාව තිබුණත් වෙනත් භූමිය අත්පත් කරගන්න උත්සාහ කරේ නැහැ. ඒ මොකද මේ බුද්ධහමින් ලැබූ ශිෂ්ටත්වය. හැබැයි තමන්ගේ රටට එල්ලූ පරසතුරු වදුරු වලදී සම්බුද්ධ ශාසනය ජනතාවත් ආරක්ෂා කිරීම රජුගේ පරම යුතුකම වූ නිසා ඔහු යුද වැදී තමන්ගේ මව් රටත් දේශයත් ආගමත් ජනතාවත් කියන කාරණා ආරක්ෂා කළා. ඒක රාජ්‍ය පාලකයාගේ යුතුකමක් විදිහට දක්වන්න පුළුවන්. ඔහුගේ කාර්යභාරය. ඒත් එක්කම දරුවනි දෙවන පෑතිස් රජුගෙන් ආරම්භ වූ මේ රාජ්‍යත් බුදුදහමත් අතර වූ සම්බන්ධය රාජ්‍ය ආගම බවට බුද්ධාගම පත්වීම තුලින් දේවානම්පියතිස්ස රජුරුව තෙවරක් සම්බුද්ධ ශාසනයට මේ භූමිය පූජා කරනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේට මේ භූමිය පූජා කරනවා. ඒතර බුදුන්ට පූජා කරපු භූමියක් බවට මේ ලංකා දීපේ පත් වෙනවා. මේ භූමිය බුදුරජාණන් වහන්සේට පූජා කරපු භූමියක්. රජු අවස්ථා කීපයකදීම මේ භූමිය පූජා කරනවා. ඒ අශෝක අධිරාජ්‍යත් අනුගමනය කරපු සිරිත. අශෝක අධිරාජ්‍යත් තමන්ගේ මගධ රාජ්‍ය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න ඒ අනුගමනය කරමින් මේ භූමිය තිස්ස රජුත් ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේට පූජා කරනවා. ඒතර බුදුහාමුදුරන්ට පූජා කරපු බුද්ධ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ භූමියක් තමයි ලංකා දීපය. ඒතර ඒ දීපයේ රටවැසියන් සහ රාජ්‍යත් රාජ්‍ය හා ආගමත් අතර අත්‍යන්ත බැඳීමක් ගොඩනැගිලා තිබුණා. ඒක අපි විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. දෙවන පෑතිස් රජුරෝ අපි ඉගෙන ගත්තා බුද්ධ ආගමට අවශ්‍ය කරන විශාලම ශක්තිය දෙන්නේ මහා මේඝ වන උයන පූජා කිරීම. මහා මෙුණා උයන මහා මේඝ වනය මේඝ වන මේ මහා මේඝ වනය තමයි මිහිඳු මහරහතන් වහන්සේ මහා විහාරය ඉදි කරන්නේ. ඒතර මහා විහාරය තමයි බෞද්ධ කේන්ද්‍රස්ථානීය බවට පත් වෙන්නේ. ඒ කේන්ද්‍රස්ථානීය තුල තමයි රජවරුන්ගේ අනුශාසකත්වයේ දරපු මහ තෙරවරු බිහි වුණේ. ඒතකොට ලංකාවේ සතර දිග්භාගයෙන් විහෙර විහාර ඉදි වෙනවා. එක තැනක නෙමෙයි. තිස්ස රජුරු උතුරු පළාතත් ඒත් එක උතුරු මැද දකුණ විශේෂයෙන්ම රුහුණු රට ආශ්‍රිතවත් විහෙර විහාර ඉදි කරා.
විශාල වශයෙන් බුද්ධ ශාසනයේ දීර්ඝ කාලයක් තුල පැවැත්මත් එක්ක විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා. සංඝ පිරිස ව්‍යාප්ත වෙනවා. ලෙන් විහාර විශාල වශයෙන් අපි බැලුවොත් එimhe අදත් විශාල ලෙන් විහාර ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. ඒතකොට ලංකාවේ සෑම දිග්භාගයකම මහා සංඝයාගේ පිරිතිරිය යනවා. ඒතකොට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වනවා. එතුමා තමයි පළවෙනියෙන්ම මේ පොහොය කර්ම කරන විනය සීමාවක්, ඒත් එක්කම තූපාරාම දාගෙබක්, ඒත් එක්කම මිස්සක පව්ව, එහෙම නැත්නම් සෑගිරිය, ආශ්‍රිත විහාර සංකීර්ණය ආදී විදියට, ඒත් එක්කම ඉසුරුමුණි විහාරය, ඒත් එක්කම වෙසගිරිය වගේ විහෙර විහාර විශාල ප්‍රමාණයක් එතුමා ඉදි කරනවා. එතුමාගේ ගමන් මගම යමින් එතුමාගේ සොහොයුරෝ උත්තිය රජුරුවොත් ඒ ක්‍රියාමාර්ගෙම අනුගමනය කරනවා. උත්තිය රජුරුව, මහසිව රජුරුව ආදී පාලකයනුත් ඒ ක්‍රියාසිරිතම අනුගමනය කරනවා. මෙන්න මේ විදිහට ගත්තොත් මේ පාලකයන් බුද්ධ ශාසනය වෙනුවෙන් දක්වන දායකත්වය විශාලයි. රාජ්‍ය පදවි ප්‍රාප්තියත් බුදුදහමට අනුකූලව තමයි සිද්ධ වුනේ. රජු තීරණය කිරීමේ බලයක් භික්ෂුවට තිබුණු බව අපිට මහාවංශය කියනකොට තේරෙනවා. සමහර දුර්දාන්ත පාලකයන්ගේ පාලනය වලට අවනතුන වුණු බවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් පීතෘ ඝාතක පළවර කාශ්‍යප රජුරවන්ට භික්ෂුන් වහන්සේලා තමන්ගේ විරුද්ධත්වයේ දක්වන්නේ පත්තරික්කුජන කර්මය කරලා. ඒක විනය කර්මයක්. ගිහියෙක්ට කරන්න පුළුවන් විශාලම අපහාසය තමයි ඒක. ගිහියෙක්ට භික්ෂුවක් විසින් පීතෘ ඝාතනය කරලා පෙරසිරිත උල්ලංඝනය කරලා තමන්ගේ සහෝදරයාට යා යුතු රාජ්‍යත්වයේ බලෙන් පැහැරගත් කාශ්‍යපට මහා සංඝරත්නයේ ඔහුගේ දන් පිළි නොගෙන පාත්‍රය මුණින් අතහරවනවා. ඒ තමයි පත්තනික්කුජන විනය කර්ම. අන්න ඒ වගේ මහතෙරවරු ඊටාම පෞරුෂයක් රාජ්‍ය පාලකයාට පවා ඔහුගේ ක්‍රියාමාර්ගයේ වැරදි නම්, ඔහු අනුගමනය කරපු ප්‍රතිපත්තිය වැරදි නම් ඊට එරෙහිව ඒ ප්‍රතිපත්තිය වෙනස් විය යුතුය කියන පණිවිඩය sannivedanaya කරන්න තරම් ප්‍රබල පෞරුෂයක් භික්ෂුවගේ චරිතය තුල ගොඩනැගිලා තිබුණා. ඒ මට්ටමට එන්නේ මේ රාජ්‍ය තුල බුදුදහමට ලැබුණු ස්ථානය නිසා. ඒ රාජ්‍ය ආගම් බවට බුද්ධ ආගම පත්වීමත් එක්ක ඒ නොනැසි අඛණ්ඩව පවත්වාගෙන එනවා. ඒ අනුව පාලකයා බෞද්ධ විය යුතුයි. ඒක ඉතාම වැදගත් සිද්ධාන්තයක්. ඉතාම වැදගත් සිද්ධාන්තයක්. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මල්වතු විහාරයේ යවන සිංහල ආණ්ඩු ක්‍රමයේ පිළිබඳ ලියවිල්ලේ සඳහන් වෙනවා. පාලකයා අනිවාර්යෙන් බෞද්ධයෙක් විය යුතුයි. බෞද්ධ නොවන කෙනෙක් මේ රටේ පාලනය කරන්න බෑ. ඒක ඉතාම දැඩිව තිබුණ එක. පාලකයා අංකයකට බෞද්ධයෙක් වෙන්න. රාජ්‍ය ආගම බුදුදහම වුණාම ඒක ඉතාම වැදගත් කාරණයක්. පාලකයා බෞද්ධයෙක් වෙන්න. ඔන්න ඉතාල වැදගත් දෙයක්. මොකද හේතුව දේවානම්පියතිස්ස රජුරුව බෞද්ධ බවට පත් වුණා. ඒතර එතුමා අනුගමනය කරමින් සියලුම පාලකයෝ 19 වන සතවර්ෂයේ අපේ අවසාන රජුරුව දක්වා මේක සිද්ධ වුණා. අපි සාමාන්‍ය ශ්‍රී ලංකාවේ අවසාන රජුරුව විදිහට දක්වන්නේ දරුවනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව. එතුමා නායකර වංශික පාලකෙක් වුණත් බෞද්ධ හුරුව ගත්තා. සමහර අවස්ථාවල අපිට පේනවා ද්‍රවිඩ පාලකයෝ ලංකාවේ බලයට පත් වූ අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලදී ඒ පාලකයන් තම කැමැත්තෙන් හෝ නොකමැත්තෙන් වෙන්න පුළුවන්. හැබැයි බෞද්ධ භාවය වුණ ආරෝපණය කරගත්තු බව පේන්න තියෙනවා. ඒක අපිට හොඳින් අඳුර ගන්න පුළුවන්. පාලකයා බෞද්ධයෙක් විය යුතු බව දක්වීම ඉතා වැදගත් වුණා. බෞද්ධයෙක් විය යුතුයි. එය ටිකක් කල සංවර්ධනය වෙනකොට දරුවනේ මේ බෞද්ධයෙක් වීම පමණක් නොව පාලකයා බෝධිසත්වයෙක් විය යුතුද කියන මට්ටමට ආවා. අන්න ඒක ඉතා වැදගත්. මේක තව ටිකක් සංවර්ධනය වෙනවා. පාලකයා බෝධිසත්වයෙක් වෙන්න ඕන. විය යුතුයි. බෝධිසත්වයෙකු විය යුතුයි. හේතුව ඇයි? බෝධිසත්ව සංකල්පය සාමාන්‍යයෙන් අපි සලකන්නේ මහායානයේ බලපෑමක් විදියට අපිට ලැබුණු දෙයක් විදියට. හැබැයි ථේරවාදයේ තුල මේ බෝධිසත්ව සංකල්පය තියෙනවා. කියන්නේ බෝධියට පෙරම් පුරන කෙනානේ බෝධිසත්ව කියන්නේ. බුදු වෙන්න පෙරම් පුරන කෙනා. ඒක රජුරෝ පාලකයා ගෞරවයෙන් සලකපු බව පේන්න තියෙනවා.
ඒක හොඳටම පේන්න තියෙන තැනක් තමයි අපේ දරුවෝ දන්නවා පාලකයා ගෞරවයෙන් සැලකුව බවට චක්‍රවර්ති රජුරුවත් බුදුහාමුදුරුවෝ සමාන මට්ටමට ගෙනාපු තැන ත්‍රිපිටකේ තියෙනවා. කියන්නේ සමාන මට්ටමට කියලා කියන්නේ පදවි දෙකම මහර්ග වූ පදවි විදිහට දක්වලා තියෙනවා. දැන් තූපහාර පුද්ගලය තූපහාර තූපහාර පුද්ගලයෝ ගැන අපේ තියෙනවා දිගනිකායේ මහපරිනිබ්බාන සූත්‍රයේ චෛත්‍යයක් ඉදි කරලා වන්දනාවට පාත්‍ර වූ පුද්ගලයෝ 4 දෙනෙක්. තූපහාර. ඒ කියන්නේ චෛත්‍යයක් ඉදිකොට පූජාවට ලක් කළ යුතුය. ඒ අතර පළවෙනි ස්ථානයේ වැඩ ඉන්නේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. දෙවෙනි තැන පච්චේක බුද්ධ, පස්සේ බුදුරජාණන් වහන්සේලා. දෙවෙනි තැන අරහතුන් වහන්සේලා. හතරවෙනි තැන චක්‍රවර්ති රජුරෝ. සක්විති රජ. ඒතර සක්විති රජ කියලා කියන චක්‍රවර්ති සංකල්පයේ ಭಾರತೀಯ ආభాසයත් එක්කෙන සංකල්පයක්. අශෝක චක්‍රවර්ති කියලා අපි කියන්නේ සක්විති කියන අදහස. එතකොට මේ චක්‍රවර්ති රජ කෙනෙක් අනුගමනය කරන ප්‍රතිපත්ති ටික සක්විතිවත්. දස සක්විතිවත්. චක්‍රවර්ති සිහනාද සූත්‍රයේ දීඝනිකායේ ඒ බව සඳහන් වෙනවා. එතකොට දරුවනේ රජුරුවොත් චක්‍රවර්ති පාලකයා ගෞරවයට පූජාවට ලක් විය යුතු කෙනෙක් විදිහට දක්වලා තියෙනවා. ඔහු ඒ මට්ටමට එන්නේ ඇයි? ඔහු තමන්ගේ ධනය, ශ්‍රමය, කාලය ජනතාව වෙනුවෙන්, ජනතා සුභ සිද්ධිය වෙනුවෙන්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන්, සමාජ සංවර්ධනය වෙනුවෙන් කැප කරන නිසා. එතකොට රජුරුවෝ තූපහාර වෙනවා. ඒක ඉතා වැදගත් තැනක්. රජුරුවෝ ඊට ගැළපෙන පරිදි සිටිය යුතුයි. මේ බෝධිසත්ව වෙන්නේ එකයි. බෝධිසත්වය කියලා කියන්නේ දසපාරමිතා පූර්ණණය කරන කෙනෙක් නේද? නිකන් කෙනෙක් නෙමෙයි. ඔහු දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා ආදී මේ පාරමිතා ධර්ම පූර්ණණය කරන කෙනෙක් විය යුතුයි. ඒ බෝධිසත්වෙක් විය යුතුයි. මේ අදහස තවත් සංවර්ධනය වෙනවා අපි දන්නවා. විශේෂයෙන්ම අපේ 4 වන මිහිඳු රජුරුවන්ගේ සෙල්ලිපිවල 4 වන මිහිඳු රජුරුවන්ගේ සෙල්ලිපිවල තියෙනවා නොබෝ සත්හු නොවරජ වම්හ කියලා. නොබෝ සත්හු මේ රටේ බෝසත් නොවන කිසිම කෙනෙකුට රජ වෙන්න බෑ. ඒක බලන්න රාජ්‍යත්වය බෞද්ධයෙකු වීම බෞද්ධ රජුරුව බෝධිසත්වෙක් බවට පත් වීම දිය සංවර්ධන අවස්ථාව. නොබෝ සත්හු නොවරජ වම්. මේ අදහසම පූජාවලිය ලියන්නේ අපේ දඹදිව යුගයේ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ. පූජාවලියේ සඳහන් වෙනවා මේ අදහස තවත් දියුණු කරලා බෝසත් වීමේ වැදගත්කම. බෝසත් නොවන කෙනෙකුට මේ රටේ රජ නොවිය හැකි බව. ඒතර පේනවා රාජ්‍යත්වය සහ බුදුදහම කොතරම් අත්‍යන්ත බැඳීමක් තිබුණාද කියන්නේ. අපේ සෙල්ලිපිවල තියෙනවා නර ඉසෙර කියලා වචනයක්. නර ඉසෙර. මේ වචනේ ඉන්නේ නරේශ්වර කියන වචනේ. නර කියන්නේ මිනිස්සු, ඊශ්වර. මිනිසුන්ගේ ඊශ්වරයා කියන අදහස. ඒ මිනිස්සු දියුණු කරන කියන අදහසක් එතන තියෙනවා. නර ඉසෙර, නරේශ්වර. ඒත් එක්කම අපි දන්නවා නිශ්ශංකමල්ල රජුරුවෝ නිශ්ශංක චක්‍රවර්ති කියලා කියන නිශ්ශංකමල්ල රජුරුවෝ දක්වන පණ්ඩිකේරල ආදී අන්‍ය ලබ්ධිගත් මිත්‍යා දෘෂ්ටිකයන්ට මේ රටේ රජ විය නොහැකි බව. ඒ බෞද්ධයෙකු විය යුතු බව. නිශ්ශංකමල්ල රජුරුවෝ එතුමාගේ සෙල්ලිපිවල දක්වලා තියෙනවා. ලංකාවේ වැඩිපුර සෙල්ලිපි ප්‍රමාණයක් ලියන රජුරුවෝ නිශ්ශංකමල්ල රජුරුවෝ අපි දරුවෝ දන්නවා. ලංකාවේ විශාලම සෙල්ලිපි ගල්පොත ශිලා ලේඛන ඒ ලියන්නේ නිශ්ශංකමල්ල රජුරුවෝ. ඒතර පේනවා දරුවනි මේ නර ඉසෙර ඒත් එක්කම බෝධිසත්ව අදහස් අපේ රටේ තිබූ බව. ඒත් එක්කම දරුවනේ අපේ රටේ පාලකයින් අනුගමනය කරපු ප්‍රතිපත්ති මාලාවක් තිබුණා. ප්‍රතිපත්ති මාලාවක්. ඒවට අපි කිව්ව රාජ්‍ය පාලන මූල ධර්ම. ඒවා බුදුදහමෙන් ගොඩ නැගුණේ. ඒවා නිකන් ආපුවා නෙමෙයි. බෞද්ධ සාර ධර්ම මත හැදිච්ච දේවල්. ඒ ප්‍රතිපත්ති අතර පාලකයෙක් තුළ පළවෙනියෙන්ම තියෙන්න ඕන ගුණාංගය බවට පත් වුණා දරුවනේ පංචශීල ප්‍රතිපදාව.
පංචශීල ප්‍රතිපදාව. පංචශීල ප්‍රතිපදාව. ඒ කියන්නේ රජ්ජුරුවෝ යම්කිසි සීලමය ප්‍රතිපදාවක සිටිය යුතුයි කියන අදහස. ඒ අනුව ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම, බොරු ආදී වාග් දුස්චරිතයෙන් වැළකීම, ආදී රහමෙරින් වැළකීම වගේ මේ ගුණ පාලකයා තුළ තිබිය යුතුයි. ඊටම වැදගත් අවස්ථාව. පංචශීල ප්‍රතිපදාව. ඊළඟට සතර බ්‍රහ්ම විහරණ. බ්‍රහ්ම විහරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණ. සතර බ්‍රහ්ම විහරණ. සතර සංග්‍රහ වස්තු. සතර සංග්‍රහ වස්තු. දානය, ප්‍රියවචනය, අත්චර්යා, සමානත්මතා. දස රාජ ධර්ම. දානං සීලං පරිච්ඡාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදුවා විහිංසාච කන්තිච විරෝධතා. දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධී බව, අවිහිංසා, කන්ති, ඉවසීම. මෙන්න මේ ගුණ පාලකෙක් තුළ තිබිය යුතුයි. ඒත් එක්කම දස ශක්තිවත්. මේ දස ශක්තිවත් වලට අනුව මනුෂ්‍යයාට පමණක් නොව තිරිසන්ගත, සිව්පාව, පක්ෂී ආදී සියලුම සත්වයින්ට ජීවිත ආරක්ෂාව පැවැත්මට රජුරෝ කටයුතු කළ යුතුයි. ඒ අනුව තමයි දරුවෝනේ අපේ රටේ රජවරු මාගත ආඥා වගේ ආඥා පනවන. අමණ්ඩක ගාමිණී රජු අනුරාධපුර යුගයේ සමස්ත මේ මිහිතලයේ සින සියලු සතුන්ම ඝාතනයෙන් වළක්විය යුතුයි කියන ආඥාවක්, රාජාඥාව අමණ්ඩක ගාමිණී රජු පනවන මහාඝාත ආඥාව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පනවන වැදගත් නීතියක් ඒක. අශෝක අධිරාජ්‍යත් මේ මාඝාත නීතිය පනවන්න කටයුතු කරනවා. හැබැයි ක්‍රමානුකූලව. එතුමාගේ 13 වන ගිරිලිපිය වගේ ලිපිවල පේනවා එතුමා ක්‍රමානුකූලව මේ සත්ව ඝාතනය අවම කරව බව. හැබැයි අමණ්ඩක ගාමිණී රජුගේ ඍජු තීරණය කෙලින්ම අරගෙන බෞද්ධ ප්‍රතිපත්තිය දස ශක්තිවත් අනුව සියලුම ප්‍රාණීන් ඝාතනයෙන් වැළකී යුතුයි. කිසිම සතෙක් මේ රටේ මරන්න බෑ කියන නීතියට එනවා. සමහර කාලවල සමහර රජබරු පොහෝ දිනේ මසුන් ඇල්ලීම තහනම් කරනවා. ඒ මසුන් අල්ලනවා නම් යමෙක් උහුට දඩ නියම කරනවා. ඒ සෑම තැනම මසුන් අල්ලන්න බෑ. විශේෂයෙන්ම පන්සල් වලට අයිති වැව් වල මසුන් ඇල්ලීම තහනම් වුණා. ඒ වැරැද්දක් බවට පත් වුණා. ඒතකොට ඒ වගේ නීති අනපනත් ක්‍රමවේද අපේ රටේ ගොඩ නැගුණා. බුදුදහමත් එක්ක ගොඩ නැගුණු මේ සක්විතිවත් වලට අනුකූල ප්‍රතිපදාවක්. මෙන්න මේ වගේ ප්‍රතිපත්ති සංග්‍රහයක් බෞද්ධ පාලකයෙක් තුල තිබිය යුතු බව දැක්වුවා. මේ ප්‍රතිපත්ති සංග්‍රහය බෞද්ධ භික්ෂුන් පාලකයන්ට කියලා දුන්නා. මේ සමස්තයෙන් ගොඩ නැගුණු ප්‍රතිපත්තියට තමයි අපි කිව්වේ පෙරසිරිත කියලා. රාජ්‍ය නීති උනේ මෙය. වෙන නීතියක් තිබුණේ නැහැ. මේකට කිව්වේ පෙරසිරිත. පෙරසිරිත. පෙරසිරිත තමයි පාලනය උනේ. විශේෂයෙන්ම හෝපිටිගමුව ටැම් ලිපියේ මේ පෙරසිරිත කියන වචනේ තියෙනවා. ඒතර පේන රාජ්‍ය පාලනය සම්බන්ධව අනුගමනය කරපු චාරිත්‍ර සමුදාය පෙරසිරිත. ඒක තමයි නීතිය. විශේෂයෙන් අපිට ලිඛිත ව්‍යවස්ථාවක් තිබුණේ නැහැ. රාජ්‍ය පාලනයට අදාළ. ඒ ලිඛිත ව්‍යවස්ථාව නොතිබුණාට යම් යම් අනපන සෙල් ලිපි වල ලියවිලා තිබුණා. රාජ්‍ය නීති විශේෂයෙන් බදුල් ටැම් ලිපි වගේ ලිපි වලට ගියොත් වෙළඳ පොලක් පාලනය ආශ්‍රිත නීති. වේවැල් කැටිය සෙල් ලිපියට ගියොත් මේ නීති ක්‍රමවේදයක් දකින්න පුළුවන්. කොහොම වුණා පාලනයේදී රජුරෝ අනුගමනය කරපු සම්ප්‍රදාය පෙරසිරිත. ඒ කියන්නේ Tamanට පෙර හිටපු රජුරෝ අනුගමනය කරපු යහපත් සුචරිතවත් ක්‍රියාමාර්ගය ඊළඟ රජුරෝ අනුගමනය කළා. ඒ රජුරෝ අනුගත වෙමි. ඒ සිරිත කියා දුන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. ඒ ගොඩ නැගුණේ බුදුදහමත් එක්ක. ඒ බෞද්ධ මූල ධර්මත් එක්ක. බුදුදහමත් එක්ක පෝෂණය සම්ප්‍රදායක් ඒ තුල අපිට දකින්න ලැබෙනවා නේද? ඒක ඉතාම වැදගත් අවස්ථාවක්.
එතකොට දරුවනේ මේ පෙරසිරිත විශාල වශයෙන් මතක තියාගමු. මොකද මේක ඉතාම වටින තැන. මේක තමයි ප්‍රධානම දේ. පෙරසිරිත. බෞද්ධ මූලධර්ම අනුව රටක් පාලනය වීමේ වැදගත්ම තැන තමයි පෙරසිරිත. ඒක ඉතාම වැදගත් තැන. ඒත් එක්කම දරුවනි අපේ රටේ පාලකයෝ බුදුදහම රාජ්‍යාගම් බවට පත්වීමත් සමග ඒ අය තමන්ගේ නාම ගෝත්‍ර පවා බුදුදහමට අනුව තිබ්බේ. දැන් අපි දන්නවා රජ කෙනෙක් හිටියා අනුරාධපුර යුගයේ. කවුද? බුද්ධ දාස. බුද්ධ කියන්නේ බුදුහාමුදුරුවෝ. දාස කියන්නේ බුදුහාමුදුරුවෝ 16ක්. රජු දාගුරම. කියන්නේ ඒ තරම් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවය, භක්තිය තිබුණු බව පේන්න තියෙනවා. පාලකයා තුල. අපේ රටේ රජ කෙනෙක් හිටියා අනුරාධපුර යුගයේ. ඔහු හැඳින්නුවේ සද්ධාතිස්ස දුටුගැමුණු රජුගේ සහෝදරයා. සද්ධා කියන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි තියෙන අචල විශ්වාසය. ඔහුගේ නම තිස්ස ඔහු දාගන්නවා සද්ධාතිස්ස. ශ්‍රද්ධාවෙන් අතික්‍රාන්ත වූ රජ කෙනෙක්. ඒක බව අපිට අට කතාවල සහ අපේ සීයදවත්තු වගේ බණ පොත්වල තියෙනවා. එතුමා කොයිතරම් ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු පාලකයෙක්ද. රහතන් වහන්සේලා දකින්න, දම් පිළිගන්වන්න, බණ අහන්න විශාල කැමැත්තක් තිබුණු පාලකයෙක්. ඒත් එක්කම සිරි සංඝබෝධි නේද? සිරි සංඝබෝ කියන්නේ ඊටාම දැහැමි පාලකෝ බෝධිසත්ව චර්යාවෙන් හිස දන් දුන්නා. එතකොට බලන්න දාන පාරමිතාවේ පරමත්ත පාරමිතා මට්ටමට පුරාණ පුරතන රජුරු. සිරි සංඝබෝධි කියන්නේ සංඝයා. බලන්න මේ නම දාගත්තු විදිය. සිරි සංඝබෝ. ඒ බලන්න ඒතකොට පාලකයෝ අනුගමනය කරන නාම පද්ධතිය. ඒ නාම පද්ධතියත් බුදුදහමට අනුගත. ඒ නම තුලින් මොහුන් බෞද්ධ බව පෙන්වන්න උත්සාහ කරොත් බව පේනවා. මේ වගේ නම් ගොඩක් අපිට ගන්න පුළුවන් රාජ්‍ය නාමාවලිය ගත්තා. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ පාලකයන් මේ බව හිතා හොඳින් අපිට අඳුරා ගන්න පුළුවන් වෙනවා. ඒතකොට අපිට පේනවා දැන් කේශ ධාතු කස්සප කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. කේශ ධාතු කස්සප කියලා කියන්නේ ඔහු ඒත් බලන්න කේශ ධාතු හා සම්බන්ධයි. නේද? ඒතර බලන්න මේ ඊටාම වැදගත් පාලකයෝ. බුදුදහම ඔවුන්ගේ පාල ප්‍රතිපත්තිය බවට පත් වුණා. විශේෂයෙන් පාලකයෙක් අනුගමනය කරපු ප්‍රතිපත්තියේ පළවෙනිම එක තමයි රට බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම. රජුරුවෝ තිබුණු පළවෙනි ප්‍රතිපත්තිය බුද්ධ ශාසනය කිරීම. දැන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම කියලා කොහොමද දරුවෝ හිතන්නේ අනිත් ආගම්වල සැලකුවේ නැද්ද කියලා පාන. නෑ. එහෙම උනේ නෑ. අපේ පාලකයෝ ආගමික සානශීලී බව තිබුණා. මොකද මේ බුදුදහමෙන් ආපු එක. බුදුදහමේ උගන්වපු එකක් තමයි සමානාත්මතාව සහ ආගමික සානශීලීත්වය. එතකොට බුදුදහමට ගරු කරන කෙනා අනිත් ආගම් වලට ගරු කරා. මොකද ඒක තමයි බුදුහාමරගේ පණිවිඩය. එතකොට බුදුදහමට බුද්ධාගම ආරක්ෂා කිරීම අපේ රටේ රජවරුන්ගේ කරපිට පැවරුණු වගකීමක්. මොකද ඒ මිහිඳු හාමුදුරුවෝ විසින් අපි ලබා දුණු දායාදයක් ඒ ආරක්ෂා කළා. ඒත් එක්කම අනිත් ආගමික සම්ප්‍රදාය විශේෂ හින්දු වගේ දේවල් වලට ගරු කිරීම කරා. අපි දන්න පොළොන්නරු යුගයේදී පන්සල ආශ්‍රයම දේවාලය ගොඩ නැගුණා. විහාරය ආශ්‍රිතෙන් දේව මන්දිරය හැදුණා. ඇතුල් නුවරම දේවල් මන්දිරය ඉදි වුණා. ඒවා විනාශ කරේ නෑ පාලකයෝ. ඒවා ආරක්ෂා කළා. විල්ගම් වෙහෙර අරගෙන බලන්න උදාහරණයක් විදිහට. නේද? පන්සලත් කෝවිලත් අතර සම්බන්ධය. හින්දු ඇදිහිල්ලත් එක්ක. ඒවා ප්‍රතික්ෂේප කරේ නෑ. දේව ඇදිහිල්ලත් එකතු වුණා. ඒතර මේ දේවල් සම්මිශ්‍රණෙමි සංස්කෘතියක් එක්ක ඊටාම හර පද්ධතියක් එක්ක ඒවා දියුණු වෙමි අபிසංවර්ධනය වුණා. ඒක ඊටාම වැදගත් තැන. ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පාලකයෙක්ගේ ඊටාම අත්‍යන්ත කාර්යභාරයක් බවට පත් වුණා. ඒ අනුව තමයි පොහොය විනය කර්ම කරන්න අනුග්‍රහය දැක්වුවා. විශේෂයෙන් වෙසක් උත්සවය කරන්න නේද? දැන් දුටුගැමුණු මහරජුරු වෙසක් උත්සව 24ක් පැවැත්වුවා. රාජ්‍ය වෙසක් උත්සව. ඒ සම්ප්‍රදාය සෑම රජ කෙනෙක් රාජ අභිෂේකය ලැබුවේ පන්සල තුල. ඒක අපිට පේන්න තියෙනවා. විහෙර විහාර ප්‍රශාස්කරණය කරා. විහෙර විහාර ඉදි කළා.
ඒ විශාල විහෙර විහාර. පොඩි ඒවා නෙමෙයි. දැන් දුටුගැමුණු රජුරු ඉදි කරන මහා තූපේ. වලගම්බා මහරජු දින අභයගිරි. මහසෙන් මහරජු ඉදි කරන ජේතවනේ. විශාල විහෙර විහාර. රංකොත් විහාරයේ පොළොන්නරු තිබංක පිළිමකි. මේ බලන්නේ විශාල විහාර සංකීර්ණ. පොළොන්නරු ආලහන පිරිවෙන්. මහාපාලි දානශාලාව අනුරාධපුරේ. මිහින්තලයා විහාර සංකීර්ණ. රුහුණු රටට ගියොත් සිතුල්පව් විහාර සංකීර්ණ. රුහුණු රටේ පාලක යටාල තිස්ස රජු යටාල වෙහෙර. දිගාමඩුල්ලේ දී නේද? දීඝවාපිය සද්ධාතිස්ස මහරජුරු. බලන්න විශාල වශයෙන් විහෙර විහාර සඳහා අනුග්‍රහයි. ඒ දේවල් සිදු කිරීම බුද්ධ ශාසනීය ආරක්ෂා. දැන් දුටුගැමුණු මහරජුරු එලාර නැමැති ಭಾರತೀಯ ආක්‍රමණිකයාගෙන් අපේ රට මුදවා ගන්න කටයුතු කරන අවස්ථාවේ එතුමා උදාහර ප්‍රකාශයක් කරනවා. මාගේ මේ ව්‍යායාමය හුදු රජසැප පිණිස නොවේ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි. බලන්න ඒක ඉතාම උදාර ප්‍රකාශයක්. ඔහුගේ අරමුණ මේ බුද්ධ ශාසනය ආරක්ෂාව. ඒ තමයි රජුරුවන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වුණේ. දෙවෙනි එක රට ආර්ථික වශයෙන් සම්පෝෂිත කිරීම. ආර්ථික සංවර්ධනය. ආර්ථික සංවර්ධනයට අදාළ මූලධර්ම බුදුදහමෙන් ලබා ගත්තා. රජවරු බුද්ධ ශාසනය සලකා නිකන් හිටියේ නැහැ. ආර්ථික වශයෙන් රට දියුණු කළා. අපේ රජවරු ඒ සඳහා වැව් අමුණු ඉදි කළා. ප්‍රධාන ජීවන උපාය යැපුම් ක්‍රමයේ උනි කෘෂිකර්මාන්තය. විශේෂයෙන් වීවගාව, මඩගොවිත, ඒත් එකම හේන්ගොවිත. මේ සඳහා අනුග්‍රහය දක්වුවා. විශේෂයෙන්ම පාලකයෝ වාරි තාක්ෂණය දියුණු කළා. මොකද හදබිමක් උනේ වැව. අපේ ශිෂ්ටාචාරයේ වාපි ශිෂ්ටාචාරය. වැව මත පදනව රජුරු එක දැනගෙන හිටියා. ඒතර වාපි තාක්ෂණය දියුණු කරන්න, වාපි ක්‍රමය දියුණු කරන්න, වැව ආශ්‍රිත තාක්ෂණය සංවර්ධනය කරන්න මහවැව විදි කරන වසබ මහරජුරු ලංකා ඉතිහාසයේ. ඒ කලාපීය අර්බුදයක් තේරුම් අරගෙන ඉතා වැදගත්. දකුණු ඉන්දියාවේ ඇති වූ නියං සාගතයකදී ඒ අර්බුදයට අවශ්‍ය බී සපයන ලක්දිවේ. ඒ අවස්ථාවේදී ඔහු තේරුම් ගන්න ලක්දිවට කවදා හරි මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මේකට මුහුණ දෙන්න ඕන ශක්තිය. එහෙනම් විශාල වශයෙන් අටකොටු පුරවන්න ඕන. එහෙනම් අටකොටු විශාල වශයෙන් පුරවන්න නැහැ. විශාල වගාභූමි ප්‍රමාණයක් හදන්න ඕන. විශාල වගාභූමි ප්‍රමාණයක් හදන්න. විශාල ජලස්කන්ධයක් ඕන. එහෙනම් විශාල ජලස්කන්ධයක් ගබඩා කර ගන්න නම් මහවැව් ඕන. මීට වඩා විශාල වැව් ඕන. ඒ වැව් වලට අවශ්‍ය තාක්ෂණයක් ඕන. අන්න යන මහවැව් ඉදි කිරීම වසබ රජුරු ආරම්භ කරනවා. ඒක ඉතා වැදගත් අවස්ථාවක්. අපේ රටේ දහස් සේන වගේ රජවරු යෝධ වැව්, කලා වැව්, යෝධ වැව් ගත විශාල ලංකාවේ වැව් බැම්. චාපාකාර වැව් බැම්මක් තියෙන මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉතාම සම්පෝෂිත කරපු වැව්. මහා පරාක්‍රම බහුව රජුරු මහ වැව් 165. ඇල මාර්ග 3000 ගාන, කුඩා වැව් 2000 ගාන. මේ සංඛ්‍යා මහාවාසයේ තියෙන විශාල වාරි තාක්ෂණයක් ගොඩනගන්න කටයුතු කරන මහා පරාක්‍රම සමුද්‍රය වගේ සාගරයේ පරයා යන වාරි නිර්මාණ බිහි කරනවා. ඒතර පාලකයෝ මේ රටේ ආර්ථිකය දියුණු කරන්න කටයුතු කරනවා. ඒත් එක්කම සමාජ සුබ සාධනයට කටයුතු කරනවා. අපේ රට අතීතයේ ඉඳලම සුබ සාධන රාජ්‍යයක් වූ බව මේකෙන් පේනවා. සමාජ සුබ සාධන. සමාජ සුබ සාධන. සමාජ සුබ සාධනය කියලා ගත්තහම අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මිනිසුන්ගේ සෞඛ්‍ය දියුණු කරන්න අපේ රජවරු ක්‍රියාත්මක වෙනවා. පස්වන කාශ්‍යප ආදී රජවරු, බුද්ධදාස වගේ රජවරු බලන්න මිනිසුන් සඳහා ආරෝග්‍යශාලා ඉදි කරනවා. එතනින් අතර වෙන්නේ පශු වෛද්‍ය ක්‍රමේ සතුන් සඳහා ආරෝග්‍යශාලා ඉදි කරනවා. බලන්න මේ අනුරාධපුර යුගයේ ඉදි වෙන තැන මිනිසාට පමණක් නො බුදුහාමගේ දේශනාව සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්‍යයන්ට අන්න මේ ප්‍රතිපත්තිය අනුව සමාජ සුබ සාධනය සමස්තයටම සිද්ධ වෙනවා. මිනිසුන්ට අවශ්‍ය ආරෝග්‍යශාලා ඉදි වෙනවා දිවයින පුරා. ඒවා අපිට නෂ්ටාවශේෂ නටමුන් හම්බ වෙනවා නේද? පොළොන්නරු ආලහන පිරිවෙන් රෝහල්. ඒත් එක මිහින්තලා රෝහල්. ලක්දිව සෑම තැනකින් වගේ හම්බ වෙනවා. ශල්‍ය වෛද්‍ය ක්‍රමය පොළොන්නරුවේ කෙනෙකුට දිනු වෙලා තිබුණා.
ඒවා උපකරණ හම්බෙන පුරාවිද්‍යාත්මක වශයෙන් දියුණු වෛද්‍ය ක්‍රමය. සාරාර්ථ සංග්‍රහ වගේ වෙදපොත් අපේ පාලකයෝ ලියන. ඒ සමාජ සුබ සාධක. ඒත් එක්කම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අපේ නිශ්ශංක මල්ල වගේ රජවරු විශාල ප්‍රතිපත්ති ප්‍රමාණයක් අනුගමනය කරන නිශ්ශංක මල්ල රජුරු අවුරුදු 9ක් පාලනය කරන්නේ. ඔහුට කිව්වේ කාලිංග චක්‍රවර්ති කියලා. ඔහු නිශ්ශංක දාන වර්ෂ. ඒත් එක්කම තුලාභාර දාන දන් දීම. ඒත් එක්කම ඔහු විශාල වශයෙන් වෙහෙර විහාර ප්‍රසංස්කරණය සහ ඒවට අවශ්‍ය කරන ගම්වර පිදීම ඒ සුබ සාධනය සඳහාගත් ක්‍රියාමාර්ග. ඒත් එක්කම මිනිසුන්ට බදු සහන දෙනවා. අවුරුදු 5ක් කිසිම වද්දක් ඔහු අය කරන්නේ නැහැ. ඔහුගේ රාජකාලය තුල කැති අඩ වගේ හේන් වලින් අය කරපු බදු ඔහු ඉවත් කරනවා. ඒතර බදු සහන දෙමින් රටේ මිනිස්සු සුබ සාධනයට අවශ්‍ය කරන කාර්යභාරය සිදු කරනවා. අපේ රටේ බදු ප්‍රතිපත්තියත් ඊටාම මානුෂීය බදු ප්‍රතිපත්තියක් වුණේ. රජවරු 6න් එකක් කා කියලා තමයි සෙල්ලිපිටිම රටේ 6න් එක. ඒ කියන්නේ බදු වලින් වගාවෙන් 6න් එකක් රාජ්‍ය බද්ද වුණා. ඒ බද්ද මිනිස්සුන්ට හානියක් වුණ විදිහට අය කරේ නැහැ. හැබැයි බ්‍රිතාන්‍ය පාලන යුගයේ මිනිස්සුන්ගේ අය කරපු බදු බලන්න. පොල් ගස් බද්ද, ඇඟ බද්ද, බලු බද්ද ආදී මිනිස්සුන් ඊටාම් ප්‍රීඩාකාරී වෙන බදු ප්‍රතිපත්ති. ඒ බදු ප්‍රතිපත්ති අපේ රටේ පාලකයෝ අනුගමනය කරේ නැහැ. මිනිස්සු සූරාකමේ මිනිස්සුන්ගේ ධනය රාජ්‍ය වෙත ඒක රාශී කිරීමක් නෙමෙයි බදු ප්‍රතිපත්තිය තුළ උනේ. මිනිසුන්ගේ සුබ සාධනෙ මිනිසුන්ගේ ජීවිත සතුටින් ගෙවන්න පුළුවන් මට්ටමට මේ බදු ප්‍රතිපත්තිය ගොඩනැගිලා තිබුණා. ඒ බදු ප්‍රතිපත්තියක තිබිය යුතු විශාල වැදගත් සමාජීය අර්ථයක් ඒ තුළ තිබුණු බව අපිට පේන්න තියෙනවා. ඒ සමාජ සුබ සාධනය රාජ්‍ය පාලනයේ ඊටාම් වැදගත් අංගයක් බවට පත් වුණා. ඒක අපි ඊටාම් හොඳින් අවධාරණේ තේරුම් ගත යුතු කාරණයක් වෙනවා. ඒ වගේම දරුවනි බුද්ධ ශාසනය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, සමාජ සුබ සාධනය මේ කාරණා තුන තමයි ප්‍රධාන වශයෙන්ම පාලකයෙක් තුල හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ බවට පත් වුණා. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕන වෙන කාරණයක්. ඒතකොට දරුවනේ මෙන්න මේ කාරණා තුන තමයි පාලකයෙක් ප්‍රධාන වශයෙන් රටක් වෙනුවෙන් කළ යුතු කාර්යයන් බවට පත් වුණේ. රජු සමාජ සේවකයෙක් විදියටයි සැලකුවේ. ඒකයි බුද්ධ දාස, ඒ වගේ සංඝ දාස ආදී නම් ගම් වලින් ඒක අපිට පේන්න තියෙන කාරණයක්. ඒවා අපි ඊටාම් හොඳින් අවබෝධ කරගත යුතු කාරණා බවට පත් වෙනවා. ඒ වගේම දරුවනි අපේ රටේ විවිධ පරසතුරු වදුරු ආවහම ඒ දේවල් වලින් රට ආරක්ෂා කිරීම රජුගේ කාර්යභාරය වුණා. රට ආරක්ෂා කිරීම පරසතුරු වදුරු වලදී. ඒක ඊටාම් වැදගත් වුණා. මොකද පරසතුරු වදුරු එල්ල වෙනකොට පාලකයෝ තමන්ගේ දිවි නොතකා තමයි කාර්යභාරය ඉෂ්ට සිද්ධ කළේ. ලංකාවට පළවෙනිම බෞද්ධ යුගයේ පරසතුරු වදුරක් එල්ල වෙන්නේ සූරතිස්ස රාජ්‍ය සමයේ. සූරතිස්ස කියලා කියන්නේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ බාල සොහොයුරේ. සූරතිස්ස රජුරුව කාලෙදි ලංකාවට එනවා සේනහා ගුත්තික කියන අශ්වවෙළඳුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ආක්‍රමණය. මේ ආක්‍රමණයේ ඔවුන් අවුරුදු 22ක් ලංකාව පාලනය කරනවා. මේ රට මුදවා ගන්නවා අසීල රජුරුව. ඒ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ බාලම සොහොයුරා. ඔහු අවුරුදු 10ක් රාජ්‍ය කරමින් ඉන්නවා. ඒ කාලෙදී දකුණු ඉන්දියාවේ සිට ආක්‍රමණිකයෙකු ලෙස එලාර රජු පැමිණෙනවා. එලාර අවුරුදු 44 ලංකාව පාලනය කරන කාලය තුළ රුහුණු රටේ මතුවන දුටුගැමුණු කුමාරයා සම්බුද්ධ ශාසනීය චිරස්ථිතිය වෙනුවෙන් සේනා සංවිධානය කරන මහා සංඝරත්නයේද ආශිර්වාදයෙන් එලාර නැමැති දුෂ්ට ඒත් එක්කම අබෞද්ධ බෞද්ධ මූලධර්ම ගරු නොකරපු මේ පාලකයා පරාජයට පත් කරලා සම්බුද්ධ ශාසනය නගා සිටවන්න කටයුතු කරා. වළගම්බා මහරජුරුවන්ගේ කාලය උදා වෙනකොට ඒ කාලෙදී සද්ද්‍රවිඩ ආක්‍රමණයක් එල්ල වෙනවා. ඒ අතරින් ද්‍රවිඩයන් 5 දෙනෙක් ලංකාව පාලනය කරනවා. එකිනෙකා මරා ගනිමින්. ඊටාම භයංකර අරාජික කාලයක් ලංකාවට අවුරුදු 14ක් මාස 7ක් අවුරුදු 14කුත් මාස 7ක් ලංකාවට උදා වෙනවා. පුලස්ත, බාහිය, පනේමාර, පිලේමාර, ධාටි කියන පංච ද්‍රවිඩීන් ලංකාව පාලනය කරනවා. ඒ වගේම ශ්‍රීමාර ශ්‍රී වල්ලභ ඒත් එක්කම අනුරාධපුරයේ අගභාගයේ පස්වන මිහිඳු රජු අල්වාගෙන යනවා චෝල රාජ්‍යයට. චෝලයන් අවුරුදු 70ක් ලංකාව පාලනය කරන පළවන විජේබාහු රජුරුව චෝලයන්ගෙන් ලංකාව මුදවා ගන්නවා. ඉතා වැදගත් අවස්ථාවක්. ඒත් එක්කම පොළොන්නරුවේ අගභාගයේදී කාලිංග වංශික මාග කියන තැනැත්තා පොළොන්නරුව ආක්‍රමණය කරනවා.
එයින් ලංකාව මුදවා ගන්න සමත් වෙන්නේ දෙවන පරාක්‍රම බහුව දඹදෙණිය පාලකයා. මෙන්න මේ විදිහට විශාල ආක්‍රම රසකට අපි මුහුණ දෙනවා. ඒත් එක්කම දඹදෙණිය යුගයේ අපිට එල්ල වෙනවා අක්දිගාසියානු ප්‍රදේශයේ ජාවක චන්ද්‍රබානුගේ ආක්‍රම. ගම්පොළ යුගයට ගියාම ගම්පොළ යුගයේ විවිධ ආක්‍රමණ වලට අපි මුහුණ දෙනවා. චීනයේ චෙන් හෝ සෙන්පතියාගේ ප්‍රධානත්වයෙන් ආක්‍රමණයකට අපි මුහුණ දෙනවා. කෝට්ටේ යුගයේ ඊටම වැදගත් වෙනවා. කෝට්ටේ යුගයේ තමයි යුරෝපා ජාතීන් තුන් ගොල්ලකගේ පීඩනයට අපි ලක් වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1505 ලොරින්සෝ ද අල්මේදා පෘතුගීසි නාවිකයා ලංකාවට පැමිණෙනවා. ඉන් අනතුරුව කෝට්ටේ රාජ්‍ය තුල හොල්මන් කරන පෘතුගීසි පළබා හරින්න අපේ රටේ පාලකයන් විශාල වෙහෙසක් මහන්සියක් ගන්නවා. ලන්දේසි පාලනයේ පැමිණෙනවා. ඉංග්‍රීසි පාලනයේ පැමිණෙනවා. මේ බටහිර ජාතීන් තුන් ගොල්ලටම අපේ සෙන්කඩගල රාජ්‍ය අල්ලන්න පුළුවන් වුණේ නැහැ. මොකද සෙන්කඩගල රාජ්‍යයේ ස්වභාවික ආරක්ෂාව වුණා. ඒ වගේම පාලකයෝ මිනිසු රැක්කා. රට රැක්කා. මේව ආරක්ෂා කළා. හැබැයි අවසානයේ අපේම අයගේ වැරැද්ද නිසා පාවා දීම නිසා පාලකයා බෞද්ධ මුහුණුවරින් ඈත් වීම නිසා විශේෂයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව ඔහු බෞද්ධ ප්‍රතිපත්ති බැහැර කළා. ඔහු මතට ලොල් වුණා. ඔහුගේ ශීලමය භව නැතුව ගියා. සංඝයා සමග එදිරිවාදිකම් කරන්න පටන් ගත්තා. විශේෂයෙන් මල්වතු විහාරයේ වැල් බෝධිය කපන්න පටන් ගත්තා. බෞද්ධ විරෝධීව හැසිරෙන්න පටන් ගත්තා. ඔහු බීමත් කමින් මත් ලෝලීත්වයෙන් නිසා ඔහුගේ සිහිය විකල් වුණා. ඔහු ඒ අනුගමනය කළ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය නිසා ඔහු අපේ රටේ මිනිස්සු ඉංග්‍රීසින්ට අල්වා දෙනවා. එමගින් අපේ රටේ රාජ්‍යත්වය හොසි වෙනවා. ඒ දක්වා කාලය තුල අපේ පාලකයන් බෞද්ධ මුහුණුවරින් අපේ මිනිස්සු ආරක්ෂා කළා. ඒක ඉතා වැදගත්. ඒත් එක්කම සිංහලයේ අන්තිම රජු විදිහට සලකන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පස්සේ පාලන බලයටපත් වූ විජය රාජසිංහ, ඒත් එක්කම කීර්තිසිරි රාජසිංහ, රාජාදී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ වගේ පාලකයන් ඔවුන් නායකර වංශික පාලකයන් වුවත් ඔවුන් බෞද්ධ මුහුණුවරින් කටයුතු කළා. විශේෂයෙන්ම කීර්තිසිරි රාජසිංහ රජුරු විශාල දායකත්වයක් අද මේ තියෙන සම්බුද්ධ ශාසනය ලබා දුණු පාලකයා. ඔහු තමයි නැති වෙලා ගිය උපසම්පදාව ආදී විනය කර්මය නැවත ස්ථාපනය කරන සියම් දේශේ ශාමුපාලි වංශික නිකාය ස්ථාපනය කරන්නේ සියම් මහා නිකාය. ඒතර ඒ සඳහා අවශ්‍ය ශක්තිය දෙන්නේ එතුමා ලන්දේසින්ගේ සහයත් ලබාගෙන සියම් දේශයෙන් උපාලි හාමුදුරුව ප්‍රමුඛ උපසම්පන්න භික්ෂුන් වහන්සේලා මෙරට වැඩම කරවලා මල්වතු මහා විහාරයේදී ඒ ප්‍රථම උපසම්පදාව සිද්ධ කළා. අද දක්වා මේ සම්බුද්ධ ශාසනයට අවශ්‍ය ආලෝකය ලබා දෙන්නේ එදා. වැලිවිට සිය අසරණ සරණ සරංකර සංඝ රාජ මහෝත්තමයන් වහන්සේට අනුග්‍රහය දක්වන. ඒතර පේනවා ශ්‍රී කීර්තිසිරි රාජසිංහ රජු දක්වපු දායකත්වය. කඳුරට ප්‍රදේශයේ දල්දා වහන්සේ වැඩම කරවල පළමුව ධර්මසූරිය රජුරුව දල්දා මාලිගාව ඉදි කරලා ඒ නුවර ආරම්භ කරපු ඒ ධර්ම ප්‍රබෝධය අදටත් විහිදෙනවා. ඒතර පේනවා අපේ රටේ පාලකයෝ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල දායකත්වයක් දුන්නා. ඒ බෞද්ධ කම නිසා. බෞද්ධ කම නිසා. ඒතර බුදුදහමත් රාජ්‍යත් එක්ක අත්‍යන්ත බැඳීමක් තිබුණා. රජවරු නිතර අනුශාසනා ගන්න ගිය පන්සලට. පන්සලෙන් තමයි අනුශාසනාව ලබා ගත්තේ. පාලනයට අදාළ ආක්‍රමණයක් ඇති වුණා රජවරු රැක්කේ පන්සල. ඒක හොඳට පේන තියෙන තැන. දැන් වලගම්බා මහරජුරුවෝ පංචද්‍රවිඩ ආක්‍රමණයට බියේ එහින් පරාජයටපත් වෙලා පලාය ගියයින් පස්සේ ඒ කාලේ 12 අවුරුදු සාගතයක් වෙනවා. බැමිණිටියා සාය කියලා. මහා සංඝ රත්නයේට පවා දානමාන අහිමි වුණා. ඒ වගේ දුරු භික්ෂ කාලෙක රජු සහ රජපෞලේ ආරක්ෂා කරේ තිස්ස කියන හාමුදුරුවෝ. කුපික්කල තිස්ස. මේ හාමුදුරුවෝ තමන්ගේ පිණ්ඩපාත භෝජනේ රජු ඇතුළු පවුලේ පිරිස රැක්කා. අවසානයේ ද්‍රවිඩ පාලකයන්ගේ ලංකා ශාසනය මුදවා ගන්න. බුද්ධ ශාසනය මුදවා ගන්නට. මොකද දාටි වගේ රජවරු වෙහෙර විහාර විනාශ කළා. ඒවැය තිබුණු අගනා වස්තු කොල්ල කෑවා. ඒවා තමන්ගේ රටවලට ගෙන ගියා. මේ විනාශය වළක්වන්න කටයුතු කරපු උන්වහන්සේ රජු පෝෂණය කළා. රජුට අවශ්‍ය සේනා ශක්තිය පවා සැපෙව්වා. වලගම්බා රජුරු කියලා කියන්නේ වේගින් කේන්ති ඉක්මනින් කේන්ති යන පාලකෙක්. ඔහු වටා හිටපු සෙන්පතිවරු අතහැර යනවා. හැබැයි හාමුදුරුවෝ තමයි මේ සෙන්පතිවරු සමගි කරවන්නේ බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන්. ඒ රජුරවන්ට අවශ්‍ය ශක්තිය දෙන්නේ හාමුදුරුවෝ. ඒතර භික්ෂුව විශාල කාර්යභාරයක් අනුරාධපුර යුගයේ සිට රාජ්‍ය ස්ථාවරත්වයට, මේ රටේ ස්ථාවරත්වයට, රටේ ස්වෛරීත්වයට, රටේ ආරක්ෂාවට, රටේ ස්වාධීනත්වයට දායකත්වයක් දක්වලා තිබෙනවා.
ඒක අපි හොඳින් අවබෝධ කරගත යුතු කාරණයක්. විශාල වශයෙන් අපි තේරුම් ගන්න ඕන එක. මොකද ගොඩක් අයට තේරෙන්නේ නැති කාරණයක් ඒක. ඒක රාජ්‍යත් බුදුදහමත් අතර තියෙන අත්‍යන්ත බැඳීම ඒක. රාජ්‍ය ආගමක් බවට බුද්ධ ආගම පත් වුණේ නිසා. මේ රටේ ආරක්ෂාව සිවුරත් එක්ක රැඳී පැවතුණා. සිවුරත් එක්ක රැඳී පැවතුණා. කෘෂිජීවිය සංසලත් එක්ක තිබුණා. අපි ගමයි පන්සලයි වැවයි දාග බෑ කියලා කියන ආර්ථිකය සහ ආධ්‍යාත්මය. ඒකට බද්ධ වෙලා ගියේ. වැවෙන් ආර්ථිකය පන්සලෙන් ආධ්‍යාත්මික මිනිසුන් කොට නැකුවා. මේ දෙකටම අවශ්‍ය ශක්තිය පාලනය තුලින් ලැබුණා. ඒතර ඊටාම ස්වයංපෝෂිත රටක් කොට නැකුවා. ආර්ථික වශයෙන් ස්වෛරී බවක් තිබුණා. ඒක ඊටාම වැදගත් වුණා. ඒ වන්නේ අපි කාරණා අපේ දරුවෝ හොඳින් අවධාරණය කරගන්න ඕන වෙනවා. මොකද අපි ඒ කාරණා තේරුම් නොගත්තොත් අපිට මෙය හොඳින් වටහා ගන්න බැරුව යනවා. මොකද මේ සම්බුද්ධ ශාසනය රාජ්‍යත් එක්ක තියෙන අත්‍යන්ත බැඳීම අපි වටහා ගැනීම ඉතාම වැදගත්. ඒත් එක්කම අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා දරුවනේ. මෙහිදී අපේ රටේ පාලකයෝ බුදුදහමත් එක්ක පෝෂණය වෙමින් බුදුදහමේ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරා වගේම විශේෂයෙන්ම ග්‍රන්ථකරණයට අනුග්‍රහය දක්වුවා. ඒකත් ඉතා වැදගත්. රජවරුත් ග්‍රන්ථකරණය කළා ඒ සඳහා අනුග්‍රහයක් දැක්වුවා. දැන් අපි ගත්තොත් එහෙම සීගිරි ගී ලියපු අය අතර රජවරු හිටපු බව ඒ ගීවල සඳහන් වෙනවා. ඒක පැත්තක්. ඒත් එක්කම සියබස් ලකර කියන පොත ලියන්නේ දෙවනසේන කියන රජුරෝ. මේ රජුරෝ දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය කියන කවි පොත සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථය සිංහලට අනුවාද කරන කවිලියන් උපදෙස් දෙන්නේ. ඒක රජුරෝ තමයි මේ පොත ලියන්නේ. දම්පියා අටුවා ගැටපදේ කියන අපිට අනුරාධපුර යුගයේ ශේෂ වෙලා තියෙන පැරණිම ගණ්ඩී පදේ ව්‍යාඛ්‍යාන ග්‍රන්ථය ලියන්නේ පසන කාශ්‍යප රජුරෝ. කෞසුළුමින කියන පද්‍ය චූඩාමණි කාව්‍ය චූඩාමණි නේද? කෞසුළුමින මහා කාව්‍ය අතර අපේ සිංහලයේ තියෙන විශිෂ්ට මහා කාව්‍ය ලියන්නේ දෙවන පණ්ඩිත පරාක්‍රම බාහු කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ඔහු ගොතෙක් වුණා. ඔහු විසුද්ධි මාර්ග සම්නේ ලියනවා. ඒ කිතාබේ සිංහල විසුද්ධි මාර්ග සම්නේ ඉතාම වැදගත්. විසුද්ධි මාර්ගය කියන්නේ මම සඳහන් කරා පෙර පාඩමේ අපේ මහා විහාර මතයේ තේරවාද මතයේ නියෝජනය කරන විශිෂ්ටම ග්‍රන්ථය බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ ලියේ. ඒ සම්නයක් ලියන තරම් බුද්ධියක් රජුට තිබුණා. ඒ රජවරු පොතපත ලිවීම පමණක් නොවි. රජවරු ඒ සඳහා අනුග්‍රහය දක්වා විශේෂයෙන්ම අපේ පොළොන්නරු යුගයේ ගී කාව්‍ය ලියන්න අවශ්‍ය ශක්තිය දුන්නේ පාලකයා. අමාවතුර බුස්සරණ වගේ පොතපත ලියවෙන්න අවශ්‍ය ශක්තිය ආර්ථික වශයෙන් රටක පොතපත ලියවෙන්න ආර්ථික සමෘද්ධිය, දේශපාලන නිදහස, දේශපාලන ස්වෛරීත්වය, මානසික නිදහස මිනිසුන්ට තියෙන්න ඕන. ඒතර තමයි සාහිත්‍ය නිර්මාණ බිහි වෙන්නේ, මිනිසුන්ගේ නිදහස් චින්තනය, පරිකල්පනය දියුණු වෙන්නේ නේද? ඒ අවශ්‍ය පසුබිම් පාලකයෝ හැදුවේ නැත්තම් බෑනේ. ඒ දේවල් කරන්න. ඒ දේ අපේ පාලකයෝ කරලා තිබුණා නිසා නේද? එහෙම කරන්න පුළුවන් වුණේ. ඒතකොට අපිට පේනවා විශේෂයෙන්ම දඹදිව යුගයේ දෙවෙනි පරාක්‍රම බහු රජුරුවන් කාලේ විශාල සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ ප්‍රබෝධය කුරුණෑගල යුගයේ හතරන පරාක්‍රම බහු කාලේ 550 ජාතක පොත රචනාවෙන් සිංහල බෝධි වංශය, සිංහල තූප වංශය, අනාගත වංශය වගේ ග්‍රන්ථ රචනාවෙන් ඒත් එක්කම කෝට්ටේ යුගයේ සංදේශ සාහිත්‍ය ස්වර්ණමය යුගයක්, සංදේශ කාව්‍ය 5ක්, බුදුන් අලංකාරය වගේ ග්‍රන්ථ නේද? ඒත් එක්කම කාව්‍ය ශේඛර වගේ මහා කාව්‍ය, තොටගම ශ්‍රී රාහුල සංඝරාජයන් වහන්සේ, වීදාගම මෛත්‍රේය සංඝරාජයන් වහන්සේ වගේ මහතෙරවරු වැඩ හිටපු යුගයක්. ඒ සඳහා අවශ්‍ය ශක්තිය දෙන්නේ 6 වෙනි පරාක්‍රම බහු රජුරු රට එක්සේසත් කරලා රටේ ආර්ථික වශයෙන් දියුණුවක් ඇති කරන පාලකයෙක්. ඒතර ඒ අය බුදුදහමත් එක්ක අත්‍යන්ත බැඳීමක් තිබුණා. ඒවා විහෙර විහාර ඉදි කිරීම විතරක් නෙමෙයි මේ පොතපත කරනකොට ඒ සඳහා අනුග්‍රහයි රාජ්‍ය දායකත්වයේ මේ අය ලබා දුන්නා. ඒ නිසා තමයි මේ සම්බුද්ධ ශාසනය සහ රාජ්‍යත්වයත් සහ බුදුදහමත් අතර අත්‍යන්ත බැඳීමක් ඇති වුණේ. ඒත් එක්කම මේ පාලකයෝ විශේෂයෙන්ම දණ්ඩනය ආදී කාරණාවලදී බෞද්ධ මුහුණුවරක් අනුගමනය කරා. වෙනත් රටවල් වල තරම් භයානක දණ්ඩන ක්‍රම අපේ රටේ තිබුණේ නැහැ. ඒක අපි සඳහන් කළ යුතුයි. දැන් වෝහාරතිස්ස රජුරුවන් කාලේ ඊටාම යුක්තිය හා පැසඳිලීම අතරින් ඊටාම ඉහළ තැනක තිබුණා. වෝහාරතිස්ස රජුරුවන්ගේ කාලේ. ඒතර මේ පාලකයෝ විශේෂයෙන්ම බෞද්ධ ප්‍රතිපත්ති මත තමයි කටයුතු කරේ. ඔවුන් ඒ අනුගමනය කළා. විශේෂයෙන්ම අපේ පාලකයෝ සමහර අවස්ථාවල මිනිස්සු අතරට ගියා, සමාජය අතරට වෙස් වලාගෙන ගිහිලා සමාජයේ ගැටලු අඳුනාගෙන ඊට පිළියම් යෙදුවා.
ඒක ඉතාම වැදගත් ටික. සහභාගීත්ව නිරීක්ෂණය. ගැටලු निराකරණය කරන්න පාලකයෝ උත්සාහ කරා. ඒක ඉතා වැදගත් දෙයක්. එතකොට මොකද පාලකයන්ට ලැබෙන තොරතුරු වල අඩුපාඩු තියෙන්න පුළුවන්. රටවැසියන්ගේ දුක් ගැනවිලි නිවැරදි ලෙස රජුරවන්ට sannivedana නොවෙන්න පුළුවන්. එතකොට රජුරන් යුතුයකමක් තියෙනවා රටවැසියන්ගේ සත්‍ය ඔවුන්ගේ ජීවිතවල ස්වභාවය ඔවුන් ජීවිත සතුටින්ද ගෙවන්නේ නැද්ද කියන එක හොයලා බලලා ඒවට අවශ්‍ය පිළියම් යොදන්න. ඒ බෞද්ධ මුහුණුවරින් ලැබුණු අපේ ජාතක පොතේ ඒ සඳහා උපදේශ ජාතක කතා තියෙනවා. ඒතකොට මේ දේවල් තමයි බෞද්ධ පාලකයෝ අනුගමනය කරේ. ඒක ඉතාම වැදගත් වුණා. ඒතකොට මේ වගේ ප්‍රතිපත්ති මාලාවක් තමයි අපේ රටේ පාලකයා අනුගමනය කරේ. අන්නේ කාරණා අපේ දරුවෝ මෙහිදී එකතු කරගන්න ඕන වෙනවා. එහෙමනම් දරුවෝ අපි අද සාකච්ඡා කරා මේ පාඩම යටතේ අපේ බුද්ධ ආගම රාජ්‍ය ආගමුනේ කොහොමද කියන්නේ. එහෙනම් බලමු අපි අභ්‍යාසය කොහොමද අපිට ලැබෙන්නේ කියලා. හොඳයි දරුවෝ. මේ තිබෙන්නේ අභ්‍යාසය. 3.1 ප්‍රාබ්බෞද්ධ ආගමික තත්ත්වය විමර්ශනය කරන්න. 2 තූපාරාම දහගැබ ආරම්භ වූ ආකාරය කෙටියෙන් දක්වන්න. 3 දුමින්දා ගමනේ පිළිබඳ විවරණයක් කරන්න. මේක තමයි ප්‍රශ්නේ. බලමු දරුවනි මේ පළවෙනි ප්‍රශ්නය ප්‍රාග්බෞද්ධ ආගමික තත්ත්වය විමර්ශනය කරන්න. දැන් මේ ප්‍රශ්නේ ඔබට අනිවාර්යෙන් ශාසන ඉතිහාසයේදී ඔබ පිළිතුරු ලියවිතු ප්‍රශ්නයක්. මොකද මේ ඊටාම් වැදගත් ඔබට ශාසන ඉතිහාසයේදී මේ ප්‍රාබ්බෞද්ධ සමාජ තත්ත්වයක් ඒත් එක්කම ආගමික තත්ත්වය. දැන් මෙතන හරින ආගමික තත්ත්වය නේද? ආගමික තත්ත්වය. මොන විදියටද ප්‍රාග්බෞද්ධ ලංකාවේ තිබුණේ? මේ ප්‍රශ්නේ පිළිතුරු ලියනකොට අපේ දරුවෝ විශේෂයෙන්ම මේක ප්‍රාබ්බෞද්ධ යුගය කියන්නේ මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ මහින්දා ගමනයට පෙර බෞද්ධ යුගය ආරම්භ වෙන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකා ගමනයත් එක්ක. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 300 වර්ෂයේ නැත්නම් බුද්ධ වර්ෂ 236 ඊට පෙර කාලය තමයි ප්‍රාග්බෞද්ධ යුගය කියලා කියන්නේ බුදුදහම ලංකාවට ලැබෙන්න පෙර යුගය. ඒ යුගයේ ප්‍රාග්බෞද්ධ ආගමික තත්ත්වය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදා ගන්න පුළුවන්. ඔබ ඒ සඳහන් කළ යුතුයි. පළවෙනිම දේශජ ආගම් තිබුණා. ඔබට මතක ඇති අපි මේ පාඩම සාකච්ඡා කරනකොට දේශජ ආගම් ඒත් එක විදේශීය ආගම් තිබුණා. විදේශීය ආගම් තිබුණා. ඒතර මේ දේශජ ආගම් යටතේ අපේ දරුවෝ සඳහන් කළ යුතු කාරණා තියෙනවා නේද? මතක ඇතිනේ. යක්ෂ යක්ෂණීන් වන්දනය ඒත් එක්කම දේව වන්දනය යක්ෂ යක්ෂණීන් වන්දනයට ගන්න පුළුවන් නේද? කාලවේල, චිත්තරාජ, මහේජ, වලවහාමුකී, පශ්චිම රාජිනී ආදියයි. නේද? ඒ කාරණා එකතු කරන්න. දේව වන්දනයට ගත්තොත් සුමන සමන් දිව්‍ය රාජ්‍ය ගැන ප්‍රවෘත්තිය ගන්න පුළුවන් අපේ මහා වංශයේ බුදුහාම ලංකාවට වැඩම කරපු තැන අවස්ථාවේ සිද්ධිය. මතක ඇති අපේ දරුවන්ට නේද? කේශ ධාතු අරගෙන සෝහාන් වුණා කියලා කියන සුමන සමන් දෙවියෝ. ඒ දේ එකතු කරන්න පුළුවන්. කම්මාර දේව, ව්‍යාධ දේව ඒ දේවල්. ඉතින් වෘක්ෂ වන්දනයක් තිබුණා නේද දරුවනේ? තල්ගහ ව්‍යාධ දේව වෙනුවේ නේද? අන්න ඒ දේවලුත් එකතු කරන්න ඕනේ. ව්‍යාධ දේව ඒත් එක්කම අපි දන්නවා මේ වෛශ්‍යවණ වෙන නුගගහ. ඒතර වෘක්ෂ වන්දනයේ තිබිලා තියෙනවා. ඒක ඊටා වැදගත් දෙයක්. ප්‍රාබ්බෞද්ධ ඇදිහිලි අතර ගස්කොළන් වන්දනේ නේද? නෂ්ටාත තාරකා වන්දනේ නියමිත්තකින් ඉඳ ඔබ අපි සඳහන් කරා මතකයි නේද? ඒ දේවල්. ඒත් එක්කම හිරු සඳු වන්දනේ, සූර්ය නමස්කාරය, චන්ද්‍ර වන්දනේ වගේ දේවල්. ඒ දේවල් මේකට එකතු කරන්න ඕනේ. ඊළඟට ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අපේ අය මේගේ අභිචාර විදි තිබුණා නේද? අභිචාර. අභිචාර විදි හනු මලවුන් පිදීම නේද? මියගිය ඇත්තන් ඇදහිීම නේද? අභිචාර විදි අතර තිබුණා. ඒ දේවල් ඉස්මතු කරන්න ඕනේ. ඒතකොට ඒ දේවල් මේ දේශ ජාගම් විදිහට මේක පැහැදිලි කරන්න ඕනේ. ඉතින් විදේශී පැත්තට આવොත් බ්‍රාහ්මණ ආගම නේද? ඉතින් බ්‍රාහ්මණ ආගමට ගොඩක් තොරතුරු තියෙනවා. විජය රජුරුවත් එක්ක ආපු අයතර උපතිස්ස ඇමති යාව සඳහන් කරන්න පුළුවන්. ඒත් එක්කම තිවක්ක බමුණුගම අද අපි කතා කර සාකච්ඡා කරාට පාඩම කොටසක් තිබුණා. මේ පාඩමේ තිවක්ක බමුණුගම ඒ බ්‍රාහ්මණේ නේද? ඒත් එක්කම පණ්ඩුල ඇදුරුතුමා චන්ද්‍ර කුමාරයා පණ්ඩුල ඇදුරුතුමාගේ පණ්ඩුකාභය රාජ්‍ය සමය ඉතා වැදගත් වෙනවා. මේක මතු කරනකොට පණ්ඩුකාභය රාජ්‍ය සමය කියන එක දක්වන්න ඕන. මොකද පණ්ඩුකාභය රාජ්‍ය සමය දක්වන්න නැතුව මේ ප්‍රශ්නේ පිළිතුරු ලියන්න බෑ. ඒක ඉතාම වැදගත්. පණ්ඩුකාභය රාජ්‍ය සමය කියන එක
අනිවාර්යයෙන්ම දැක්විය යුතුයි. ඒ දක්වා නැතුව මේ ප්‍රශ්නේ පිළිතුරු ලියන්න බෑ. ඒතර විශේෂයෙන්ම දරුවනේ මේ වගේ ප්‍රශ්න උත්තර ලියනකොට මහා වංශයේ 10 වන පරිච්ඡේදය තමයි තොරතුරු තියෙන්නේ ඈ. ඒක මතක තියාගන්න ඕන. මහා වංශයේ 10 වන පරිච්ඡේදය. දසවන පරිච්ඡේදය. මහා වංශයේ දසවන පරිච්ඡේදය. මෙන්න මේ ටික මේක හොඳට විෂය මත කරගෙන මේ ප්‍රශ්න උත්තර ලියද්දී අපේ දරුවෝ. පණ්ඩුකාභය රජු ගැන සඳහන් මහා වංශ දසවන පරිච්ඡේදය. එතනකට අපි නිගණ්ඨ, ගිරි නිගණ්ඨය ගැන කියන්න පුළුවන් නේද? ඊළඟට පරිබ්‍රාජකයෝ ගැන අපි කතා කරා. පරිබ්‍රාජක වේශයෙන් ලංකාවට ආපු ආර්යයන් ගැන, ආර්ය කණ්ඩායම. විජය කුමරියන්නේ පරිබ්‍රාජක වේශයෙන්, පණ්ඩුවාස දේව රජුනේ පරිබ්‍රාජක වේශයෙන්, බද්දකච්චායනා කුමරියන්නේ පරිබ්‍රාජක වේශයෙන්. මේ දේවල් එකතු කර ගන්න ඕනේ. ඒත් එක මිත්‍යා දෘෂ්ටි කුල 500ක් තිබුණා කියන කතාව මහා වංශයේ තියෙන කිතා වැදගත් යන. ඒ දේවල් මේකට එකතු කර ගන්න ඕනේ. ඒතර ප්‍රාග්බෞද්ධ ආගමික තත්ත්වය ගැන කියනකොට ඒක ගැනත් කියලා ඊළඟට මේ බුදුදහම දැන සිටිය බවට ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන්. ප්‍රාග්බෞද්ධ යුගයේ බුදුදහම දැන සිටි බව. නේද? බුදුදහම දැන සිටි බවට සාධක තියෙනවා අපිට නේද? අපිට තියෙනවා ගොඩක් සාධක. ආර්ය එන අය එන්නේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල. ඒතර ඒ අය බුදුදහම දැනගෙන ඉන්න ඇති. ඒ අතර බද්දකච්චායනා ශාක්‍ය වංශික කුමාරිකාවක්. ඒ තොරතුරු එකතු කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ තෙවරක් ලංකාවට වැඩිය කියලා මහා වංශයේ පස්වන පරිච්ඡේදය ආදී තියෙනවා නේද? ඉව තියෙන පටිච්චසමුප්පාද දේවින්ද ලංකායම්මම ශාසන. ඒ තොරතුරු නේද? ඉවත ගිරිහඬු සෑය, මහියංගන දාගැබිදි කිරීම, සරබු මහරහතන් වහන්සේ අකුධාතු ළඟන පැමිණීම, මේ තොරතුරු රාශියක් අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඒතර මේ දේවලුත් මේකට එකතු කරගත්තාම තමයි මේ පිළිතුර ටික සාර ගර්භ පිළිතුරක් බවට පත් වෙන්නේ. ඒක ඉතාලම අපිට වැදගත්. මොකද පිළිතුර සාර ගර්භ වීමත් එක්ක තමයි අපිට මේක වටිනාකමක් යොතර ඔබට හොඳ ලකුණු ප්‍රමාණයක් මේක සමස් ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ඒතර අපේ දරුවෝ මේ ප්‍රශ්නෙට පිළිතුර ලියන්න ඕන. අභ්‍යාස විදියට. මොකද දරුවනේ පිළිතුරු ලියන්න නැතුව මේ දහම්පස අවසාන ශ්‍රේණි විභාගය කරගන්න අමාරුයි. මොකද හේතුව දහම්පස අවසාන ශ්‍රේණි විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රය අපි නිර්මාණය කරනකොට අපේ දරුවන්ට ලැබෙන ප්‍රශ්න සියල්ලම ලැබෙන්නේ කෙටි පිළිතුරු හා විස්තරාත්මක පිළිතුරු වලින් ප්‍රශ්න. ඔබට බහුවර්ණ ප්‍රශ්න ලැබෙන්නේ නැහැ පාසලේ වගේ. දැන් ඔබ පාසලේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම ලියද්දී ඔබට බහුවර්ණ ප්‍රශ්න 40ක් ලැබුණා. ඒතර ඔබට පිළිතුර ලකුණු කිරීම පමණයි තියෙන්නේ. නේද? රචනා ප්‍රශ්න තිබුණා. හැබැයි ඔබට ලකුණු එකතු කරගන්න පුළුවන් බහුවර්ණ වලින්. හැබැයි අවසාන ශ්‍රේණිය ඔබට ඒ වාසියෙන් නැහැ. ඔබ ලැබෙන්නේ විස්තර ලිවීම හා කෙටි පිළිතුරු ලිවීමේ ප්‍රශ්න. ඒ නිසා දරුවනේ විශේෂයෙන් විස්තර ලියන ප්‍රශ්න ඉන්නේ ඔබට ගොඩක්. ඒතර ඔබ ප්‍රශ්න වලට උත්තර දැන් ඉඳලා ලියලා සූදානම් වෙන්න ඕන. අපි මේ විෂය සඳහා දී සාමාර්ථයක් ගන්න. ඒ නිසා දරුවනේ අභ්‍යාසය ඉතාම වැදගත්. දැන් අපි මේ කියා දෙන කරුණු ඔබ ඔබේ පෙළ පොතත් එක්ක පෙළ පොතේ කරුණු වලට අමතර බොහෝ කරුණු අපි කියලා දෙනවා. නේ පෙළ පොතේ තියෙන සුළු ප්‍රමාණය නේද? ඒ කරුණු විස්තරාත්මකව විග්‍රහාත්මකව තවත් ග්‍රන්ථවල තියෙන විස්තරات එක්ක විමර්ශනශීලීව අපි තොරතුරු ඔබට උගන්වනවා. ඒතර මේ උගන්වන දැනුම අපේ දරුවෝ පිළිතුරු වලින් ඔබ පෙන්වන්න ඕන. ඒතර පිළිතුරු ලිවීම අභ්‍යාස කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒක අනිවාර්යයෙන් ඔබ කළ යුතු කාර්යයක් වෙනවා. ඒතර පිළිතුරු ලිවීම හරිම වැදගත් දෙයක්. ඒක අනිවාර්යෙන් කළ යුතු කාර්යයක් බවට පත් වෙන. ඒ නිසා දරුවෝ ඒක අනිවාර්යෙන් ඔබ කරන්න ඕනේ මේ පිළිතුර ලියන්න. මේ වගේ පිළිතුරක් ලියද්දී ඔබට හොඳට පිළිතුර ලියන්න පුළුවන්. මොකද ඔබ සාධක දක්වන්න ඕනේ. මම කිව්වේ මේ මහා වංශය ආදී තියෙනවා කියනක ඔබ ලියන්න ඕනේ. ඒතර තමයි දරුවෝනේ ලකුණු ලැබෙන්නේ. දැම්ම පුහුණු වෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. මොකද විභාගේ ලඟ වෙලා මේකට අපිට කරන්න බෑ. මේ පාඩම ඉවරනවත් එක්ක ඔය පිළිතුරු ලියන්න ඕනේ. ඒ දරුවෝ මේ ප්‍රශ්නෙට අපේ දරුවෝ පිළිතුරු ලිවීම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ තියෙන දරුවනේ බලන්න. තූපාරාම දාගැබ ආරම්භ වූ ආකාරය කෙටියෙන්. දැන් මේ ප්‍රශ්නෙම තියෙනවා කෙටියෙන් කියලා. ඒතර කෙටි වෙන්න ඕනේ. ලොකු විස්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගැන ඔබේ තූපාරාම දාගැබ ආරම්භ වූ ආකාරය. ඒතර මේ ප්‍රශ්නේ ප්‍රවේශය අපි ගන්නෙ කොහොමද? මේ ප්‍රශ්න ප්‍රවේශයක් ගන්න ඕනේ නේද? ඡේද විදිහට අපි ලියන්නේ. ඒතර හැඳින්වීමක් වගේ ඡේදයක් තියෙන්න ඕනේ.
තූපාරාම දාගැබ ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. නේද? කියන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකා ගමනයත් සමග. ඒතර මිහිඳු හාමුදුරුවන්ගේ ලංකා ගමනය සමග ලංකාව ඉදිවෙන පළවෙනි දාගැබ තමයි තූපාරාම දාගැබ. තූපාරාම දාගැබ ඉදි කරන්න හේතු වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සුමන සාමණේරයන් වහන්සේ ඉන්දියාවේ පාටලිපුත්‍ර නගරයේ අශෝක අධිරාජයාගේ රාජ සභාවට ගිහිල්ලා ධාතුන් වහන්සේලා ලබාගෙන විශේෂයෙන්ම දකුණු අකු ධාතුන් වහන්සේ අනිකුත් ධාතුන් වහන්සේලා පාතා ධාතුන් වහන්සේත් රැගෙන ලංකාවට වඩිනවා. ඒ වැඩම කිරීමෙන් පස්සේ මගුල් ඇතුළු පෙරහැරෙන් වැඩම කරනකොට මහේජ දේවාලය අභියස තමයි මේ තූපාරාම දාගැබ ඉදි වෙන්නේ. සතර බුදුවරුන්ගෙන් තුන් බුදුවරු කකුසඳ කෝණාගම කාශ්‍යප කියන තුන් බුදුවරුන්ගේ දහවචය තිබිච්ච තැන. අන්න එතන තමයි මේ දාගැබ ඉදි කරන්නේ. ඒතර ඒ ප්‍රවෘත්තිය ඔබ මෙහිදී ලබා ගන්න ඕනේ. ඒක තූපාරාම දාගැබ ඉදි කිරීම කියලා කියන්නේ ලංකා චෛත්‍ය ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානය. නේද? ප්‍රධාන සන්ධිස්ථානයක්. ආරම්භය. ඒ තූපාරාම දාගැබ ඉදි කරද්දී අපි දන්නවා ඇතුගේ හුසට බසවක් කුලම වැව. ඒ කියන්නේ අබේ වැව නේද? අබේවේ මැටි ගෙනල්ලා ඒව ගොඩ ගහලා තමයි ඉදි කරේ. ඒක ගඩොල් නිර්මාණයක් තිබුණේ නැහැ. මුල් කාලේ තූපාරාම දාගැබේ හැඩය දරුවනේ අද තියෙන හැඩය නෙමෙයි. ඒ හැඩය වෙනස්. මුල් කාලේ තිබුණේ ධාන්‍යාකාර හැඩයක් කියලා කියන්නේ. අද තියෙන්නේ ඝණ්ඨාකාර හැඩයක්. ඒතර ධාන්‍යාකාර කාර්යද මුල් කාලේ ස්තූපේ හදාන්නේ. මුල් කාලේ ස්තූපවල අපිව කොත් කරලා තිබුණේ නෑ. යූපයක් තිබුණ බව තමයි පේන්න තියෙන්නේ. ඒකවත් මේක යොතු කරන්න පුළුවන්. තූපාරාම දාගම ඔබට කියවන්න පුළුවන්. අනික මේ තූපාරාම දාගම තොර සඳහන් මූලාශ්‍ර මොනවද කියන එක ගන්න ඕනේ. මහා වංශේ ගන්න පුළුවන්. මහා වංශේ ගන්න. ඊළඟට දීප වංශේ ගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම වෙනවා මේ චෛත්‍ය ඉතිහාසය ගැන කියනකොට දරුවනේ අපි චෛත්‍ය වංශ කතා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මේ දෙකම ඔබ ලියන්න. පාලි තූප වංශය අනිත් එක දරුවනේ සිංහල තූප වංශය කුරුණෑගල යුගයේ ලියවෙන. පාලි තූප වංශයේ සිංහල අනුවාදය කරුණවල පොඩි වෙනස්කම් තිබෙනවා සිංහල තූප වංශය. මෙන්න මේ පොත් දෙක. ඊටාම වැදගත් මේ සම්බන්ධව සාකච්ඡා කරනකොට මේව ලියන්න ඕනේ. ඔබට පුළුවන් තූපාරාම දාගැබ පිළිබඳ තොරතුරු ලබා ගැනීම මූලාශ්‍ර විදිහේ මේ දේවල් දක්වන්න පුළුවන්. මේව දැක්වීම ඔබ ලකුණු ලබා ගන්න ප්‍රධාන හේතු සාධකයක් වෙනවා. මෙන්න මේ පොතපතේ තමයි මේ වගේ තොරතුරු අන්තර්ගත වෙන්නේ කියන එක ඔබ ලිවීම ඔබේ ලකුණු ප්‍රමාණය ලබා ගන්න ප්‍රධාන පිටු බලයක්, ශක්තියක්, මහෝපකාරයක් වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඒ කාරණා ටික මේකට එකතු කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒ ටික ඔබ එකතු කරගන්න ඕන. ඒ වගේම දරුවනි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියත් විශේෂයෙන් ඔබ කාලයක් පොඩ්ඩක් සලකිලිමත් වෙලා ලියනවනම් හොඳයි. ඔබට දැන් මේ අභ්‍යාසය කරන්න විභාගයට පුහුණුවක් විදියට නිසා ඔබ පෙළ පොතත් අපි උගන්වපු පාඩමත් බලමින් ඒ දෙකම එකතු කරගෙන මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. ඒත් එක්කම තමයි පිළිතුරු ලියනකොට සංවිධානගත වෙන්න ඕන පිළිතුරු. නිකන් ඔහේ ලියන් යන කරුණු නෙමෙයි. ඒක යම් ක්‍රමානුකූල පිළිවෙලකට ප්‍රශ්නේ ඒකීය භාවයට. ඒ කියන්නේ ප්‍රශ්නේ කේන්ද්‍රයට ලියන්න. දැන් දාගැබ ආරම්භ වූ ආරම්භය ගැන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඒතර මහින්දාගමනේ දායාදගේ තමයි ස්තූප ආරම්භ වෙන්නේ. ඒ ස්තූප අතර පළවෙනි චෛත්‍ය තූපාරාමය. ඇයි තූපාරාමය කියන්නේ? තූප කියන්නේ පාලියේ, චෛත්‍ය කියන එක. ආරාමය කියන්නේ පන්සල. ඒතර චෛත්‍යයක් ඉදි වූ පළවෙනි ලංකාවේ පන්සල තමයි තූපාරාමී නම දැමීමෙන් පැහැදිලිව පේනවනේ. ඒ චෛත්‍යයක් ඉදි වූ පළවෙනි පන්සල තූපාරාමී. ඒ තූපාරාම දාගැබ ආරම්භ වූ ආකාරය තමයි මෙහිදී දැක්විය යුත්තේ. එතකොට මේ ප්‍රශ්නේදී අන්නේ කාරණේ විශේෂයෙන් ඔබ අවධාරණයට ගත යුතු කාරණයක් වෙනවා. එහෙනම් දරුවනේ මේ ප්‍රශ්න දෙකට ඔබ පිළිතුරු සැපයීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ තූපාරාම දාගැබ ආරම්භ වූ ආකාරය ඒත් එක්කම ප්‍රාබෞද්ධ ආගමික තත්ත්වය විමර්ශනය කිරීම. මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්න. ඒ අභ්‍යාසයත් කරන ගමන් මේ පාඩම ඉතුරු කොටසෙන් අපි හමු වෙමු.
සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.